සියලු දෙනාට තෙරුවන් සරණයි. අද දිනත් අප සම්බන්ධ වන්නේ අතිපූජ්‍ය දිවිනුවර ඥානාවාසනා හිමියන් විසින් සම්පාදිත සතිපට්ඨාන විපස්සනා භාවනා ග්‍රන්ථය සාකච්ඡා කෙරෙන ධර්ම සාකච්ඡාව සමගයි. අද අපිට තියෙන්නේ අපි දැන් සාකච්ඡා කරමින් ඉන්නේ ඉරියාපත පබ්බය. ඉරියාපත පබ්බය. ඒ කියන්නේ සතිපට්ඨාන විපස්සනා භාවනාවේ අපි දන්නවා කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. සතිපට්ඨාන හතරක් තියෙනවා. සතර සතිපට්ඨානය. එතකොට ඒකෙදී අපි කායානුපස්සනාව තමයි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. එතකොට කායානුපස්සනාවේ භාවනා තියෙනවා, පබ්බ තියෙනවා, 14ක් තියෙනවා. 14ක් තියෙනවා. කයානුව බලමින් භාවනා කිරීම තමයි විපස්සනා කිරීම. කයානුව බලමින් විපස්සනා කිරීම. විදර්ශනා කිරීම තමයි මේ කායානුපස්සනාවේදී කෙරෙන්නේ. එතකොට ඒකෙදී භාවනා ක්‍රම 14ක් තියෙනවා. ඒ 14න් අපි එක භාවනා ක්‍රමයක් අවසන් කරා. ඒ ආනාපාන සතිය. ආනාපාන පබ්බය. ඒක අවසන් කරලා ඉන්නේ. දැන් අපි දෙවනි භාවනා ක්‍රමයේ ඉන්නේ ඉරියාපත පබ්බය. ඉරියව් අනුව ඒවා විපස්සනා කරන්නේ, විදර්ශනා කරන්නේ කොහොමද කියන එක තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඉරියාපත පබ්බය. අපි ඒකෙදී මුල කොටස සාකච්ඡා කරා. එතකොට අපි ඒකේ පාළිය පොඩ්ඩක් මතක් කරගත්තොත් ඉරියාපත පබ්බය 50 වෙනි පිටුව පුනච පරම් භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. ගච්ඡන්තෝවා කිව්වේ ඇවිදිමින් නේ. ඔව් ඇවිදිමින් ඇවිදින බව දැනගන්නවා. ටිතෝවා ටිතෝම් හීති පජානාති. ඔව් නැවතිනවා සිටින වෙලාව සිටින අවස්ථාවේදී අපි සිටිනවා කියලා දැනගන්නවා. නිසින්නෝම් හීති පජානාති. නිසින්නෝම් හීති පජානාති. ඔව් වාඩි වෙනවා. නිසින්නවා කියන්නේ හිඳගෙන ඉන්නවා, හිඳගෙන ඉන්නවා කියලා දැනගන්නවා. සයානෝම් හීති පජානාති. වැතිරී සිටිනවා කියලා දැනගන්නවා. එතකොට ඒ පාළි කොටස ඊළඟ ඊළඟට තමයි යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තතානම් පජානාති. ඔන්න ඒකට තමයි අද සාකච්ඡා කරන්න තියෙන්නේ. ඔන්න දෙවෙනි පාළිය. දැන් අපි පළවෙනි කොටස ඉරියාපත පබ්බේ පළවෙනි කොටසේ කියුනේ මේ දක්වා ඒ කොටස තමයි පැහැදිලි කරේ. ඒ කියන්නේ ඇවිදිනවා කියලා දැනගන්නවා. නැවතී සිටීමෙන් නැත්නම් හිඳින් ඉන්නවා කියලා දැනගන්නවා. නැත්නම් හිටගෙන ඉන්නවා කියලා දැනගන්න. හිටගෙන ඉන්නවා කියලා දැනගන්නවා. ඊළඟට වාඩි වෙලා ඉන්නවා කියලා දැනගන්නවා. ඊට පස්සේ වැතිරී සිටිනවා කියලා දැනගන්නවා. එතකොට ඔන්න ඔය අපි කියන ඉරියව් හතර පිළිබඳව විදර්ශනා කිරීම තමයි මේ අවස්ථාව දක්වා අපි කරේ. එතකොට ඒකෙදී නිකම්ම දැනගත්ත නෙවෙයි, ඒ තුල ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය සත්‍ය. ඒ කියන්නේ සත්‍ය වශයෙන් මොකද්ද වෙන්නේ මෙතෙන්දී? එතන ඇවිදිනවා කියලා කිව්වේ මොකද්ද වෙන්නේ? සත්‍ය වශයෙන් ඒ සිදුවන ක්‍රියාවලිය මෙනෙහි කිරීම තමයි විදර්ශනාව කියලා කිව්වේ. අපි දන්නවා ඉරියාපත පබ්බය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම විදර්ශනා භාවනාවක්. එතකොට ඒකෙදි විදර්ශනාව තමයි සම්පූර්ණම තියෙන. ඒ ඇවිදිනවා කියලා දැනගන්න බව අපි විදර්ශනා කරනවා. මේ නාම රූප, ඒ තුල ක්‍රියාත්මක වන නාම රූප ඊටාම සියුම් මට්ටමට දැනගැනීමෙන් ඒ වර්තමානයේ සිහිය රඳවන එක තමයි, පවත්වා ගැනීම තමයි මේ ඉරියාපතේදී සත්‍ය වශයෙන් සිද්ධ වෙන්නේ. හරි නේද? එතකොට අපිට එහෙම පැහැදිලි කරගත්තාම නිවැරදි නේද? එතකොට වර්තමානයේ තුල මේ කය අපේ ශාරීරිය ඇවිදිනවා නම්
මේ ගමන් කරමින් සිටින විටදී සත්‍ය වශයෙන් කුමක්ද සිදු වෙන්නේ කියලා සිහිය ඒ වර්තමානයේ ඒ සිදුවන ක්‍රියාවලිය තුල සිහිය පිහිටවීම තමයි ඉරියාපත පබ්බය කියලා කියන්නේ. ඒ සියලු ඉරියව් හතර තුල සිහිය පිහිටවීම. හරිනේ? එහෙම අපි සරලව තේරුම් ගන්න පුළුවන් මේක. ඉතින් ඒක තමයි ඒ සිදුවන ක්‍රියාවලිය තමයි මේ දක්වාම පැහැදිලි කරේ. දැන් එතනින් එහාට පැහැදිලි කරන්නේ අර ඔය ප්‍රධානම ඉරියව් හතර පිළිබඳ තමයි ඔය පළවෙනි කොටසේ ඔය දක්වා සාකච්ඡා කරේ. මෙතනින් එහාට සාකච්ඡා කරන්නේ කුඩා ඉරියව්. ඒ අතරේ තියෙනව නේද කුඩා ඉරියව්. අන්නේ ඉරියව් ටික තමයි ඔන්න දැන් ඉස්සරහට ඔතනින් එහාට පැහැදිලි කරන්නේ. පැහැදිලිනේ? හරි. අපි දැන් තවදුරටත් මේක අපි භාවනා කොටසදී තවදුරටත් ගැඹුරුව සාකච්ඡා කළ යුතුයි. දැන් ඔය මට්ටමේදී අපි මෙතනින් ඉස්සරහට යනවා යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. මේ 61 වෙනි පිටුවේ අර පාලි කොටස මේ කියන්නේ යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. එහි කෙටි අදහස ඒ යෝගී පුද්ගලයාගේ රූපකය වනාහි යම් කුදුමහත් ඉරියව්වකින් පිහිටුවයි නම් පවතී නම් ඒ රූපකය ඒ පවත්නා ආකාරය අනුව නුවණින් සලකා ගනී යනුයි. හරිද? එතකොට මෙතනින් මේ නුවණින් සලකා ගන්නවා කියලා කියන්නේ සත්‍ය වශයෙන් මොකක්ද මෙතෙන්දි වෙන්නේ? සත්‍ය වශයෙන් මොකද්ද වෙන්නේ? සිත ඒ ඉරියව්ව හෝ කුඩා ඉරියව්ව ප්‍රධාන ඉරියව්ව හෝ කුඩා ඉරියව්ව මේ මෙතෙන්දි කියන්නේ කුඩා ඉරියව්ව. අර අපි දැන් මීට කලින් කතා කරේ ප්‍රධාන ඉරියව් හතර පිළිබඳව. දැන් කතා කරන්නේ කුඩා ඒත් එක්ක මේ ඇති වෙන කුඩා ඉරියව්. කුඩා ඉරියව් සිද්ධ වෙන්නේ කොහොමද කියලා. අපි සරලව මතක් කරගත්තොත් ඉස්සෙල්ලම ඒක කරන්න ඕන කියන සිතක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ සිත නිසා සිතෙන් උපද්දන චිත්ත කිරිය වායෝ ධාතුවක් ඇති වෙනවා. ඒ චිත්ත කිරිය වායෝ ධාතුව උපද්දන්නේ අර සිතෙන් උපද්දන වායෝ ධාතුව. අපි පඨවි ආපෝ තේජෝ වායෝ. අන්නේ වායෝ ධාතුව තමයි උපද්දන්නේ. ඒත් එක්කම ඒක ඒ වායෝ ධාතුව හසුරවන කාය විඤ්ඤාති රූපයක් උපද්දනවා. මොකකින්ද උපද්දන්නේ? සිතෙන් උපද්දා. අර සිතෙන්ම තමයි උපද්දන්නේ. සිතෙන් තමයි ඉපැද්දුවේ චිත්තකිරිය වායෝ ධාතුවත්. ඒ සිතෙන්ම තමයි උපද්දන්නේ කාය විඤ්ඤාති රූපයත්. ඒතර කාය විඤ්ඤාතයි චිත්තකිරිය වායෝ ධාතුවයි උපද්දනවා. චිත්තකිරිය වායෝ ධාතුව අයිති වෙන්නේ මොකටද? වායෝ ධාතුව පඨවි ආපෝ තේජෝ වායෝ. මොකද්ද? මහා භූත රූප. මහා භූත රූපයක්. හරි නේද? පඨවි ආපෝ තේජෝ වායෝ. අපි කියවනේ අර පුම්බන ස්වභාවය තියෙන්නේ නේද? වායෝ වලට. ඒතර ඒක පිම්බුවට ඒක හසුරවන්න ඕන. එක මේ ඉරියව්වේදී හිටගෙන ඉන්නකොට එක විදියක්. වාඩිලා ඉන්නකොට තවත් විදියක්. ඇවිදිනකොට තවත් විදියක්. වැතිරී ඉන්නකොට තවත් විදියක්. ඒතර ඒක හසුරවන්නේ කවුද? නෑ. විඤ්ඤාති රූපය. විඤ්ඤාති රූපය තමයි විඤ්ඤාති රූපයත් උපදින්නේ සිතෙන්මයි. හරි නේද? හරිනේ? ඒතර ඒකෙන් උපැද්දිලා අර මස්පිඩු ශරීරයේ තුර පැවතිලා ක්‍රියාත්මක වෙලා පැතිරිලා ඊට පස්සේ ඒ පැතිරීම අනුව තමයි ශරීරය ක්‍රියාත්මක වෙන්නේ. ඒ ඉරියව් සහ කුඩා ඉරියව්, ප්‍රධාන ඉරියව් සහ කුඩා ඉරියව්. හරිද? ඒතර ඒක සත්‍ය වශයෙන් අපි දකිනවා. දැන් ඕක ඔය අපි වෛද්‍ය විද්‍යාවේදී ශාරීරික ක්‍රියා පිළිබඳව අපි ඉගෙන ගන්නවා. අපි දන්නවා. ඒතර මස්පිඩු ක්‍රියාකාරීත්වය. එතකොට දැන් ඒක අර භෞතික ක්‍රියාවලියක්. භෞතික தත්ත්වය තමයි ඒ පැහැදිලි කරන්නේ. දැන් ඒකෙදී අපිට කියවෙනවද මේ සිතක් උපදිනවා, ඒ සිතෙන් මේ කාරණා කියනවද? නැහැ. සිත කියන එක හසු වෙන්නෙම නැහැ. විද්‍යාවට, නවීන විද්‍යාවට හසු වෙන්නෙම නැහැ. ඒ නාම කොටසනේ. ඒ නාම කොටස හසු වෙලත් නැහැ. කිසි දවසක හසු වෙන්නෙත් නැහැ. මොකද ඒ කොටස හසු කරගන්න බෑ. මේ භෞතිකව අපි රූප කොටසෙන් යම් කොටසක් විතරයි ක්‍රියාකාරී කොටසක් විතරයි හසු වෙන්නේ. අර සියුම් මට්ටමේ ආධ්‍යාත්මිකව
භෞතික ස්වરૂපයක් නැති නාම කොටස කිසි දවසක හසු කරගන්න බෑ. ඒක තමයි හැටි. ඒක භාග්‍යතුන් වහන්සේට විතරයි ඒක වැටහෙන්නේ. ඒතකොට මේ සිත කියන එක සිතෙන් සිත ඇතිවීමත් සිත තුළින් චිත්තකිරිය වායු ධාතු ඇතිවීමත් ඒ කාය විඤ්ඤාති රූපය ඇතිවීමත් අපිට විද්‍යාවට හසු වෙන කාරණයක් නෙමෙයි. ඒතකොට අන්නේ සත්‍ය අපි ඒ ඉරියව් පැවැත්වමින් ඒ වර්තමානයේ සිදුවෙන ඒ ක්‍රියාවලිය අපි මෙනෙහි කිරීම තමයි මේ ඉරියාපත පබ්බේදී වෙන්නේ. තාම සියුම් මට්ටමට මේක කොහොමද ඇති වුනේ කියලා මේකේ සමුදය සහ වය මෙනෙහි කරමින් මේ තුල සිහිය පිටවනවා. ඒක තමයි මේකෙදි වෙන්නේ. එතකොට දැන් කතා කරන්නේ අර කුඩා ඉරියව් ගැන. ඒ යෝගී පුද්ගලයාගේ රූපකය වනාහි යම් යම් කුදුමහත් ඉරියව්වකින් පිහිටුවයි නම් පවතී නම් ඒ රූපකය ඒ පවත්නා ආකාරය අනුව නුවණින් සලකා ගනී යනුයි. මේ කොටස ඉරියාපත භාවනාවේ සර්ව සංග්‍රහික සියලු කුදුමහත් ඉරියව් සංග්‍රහවන කොටස යයි අටුවා කතාවේ කීය. එහෙයින් රූප සමූහය වූ කය කොයි ආකාරයෙන් හෝ පවත්වන්නේ නම් ඒ පවත්නා ආකාරයෙන්ම ඒ රූපකය අරමුණු කොට මෙනෙහි කළ යුතුය. එය ස්වરૂප වශයෙන් උදුරා කිව්වහොත් රූපකය ගමන් කරන ආකාරයක් පවතී නම් රූපකය ගමන් කරනවා කියාම සැලකිය යුතුය. මෙනෙහි කළ යුතුය. එතකොට අපි ඒකේ තියෙන ඕදාරික වශයෙන්ොත් මේ රූපයෙන් හැදිච්ච කය. දැන් අපි දන්නෝනේ අපේ කය නාමකයක් තියෙනවා රූපකයක් තියෙනවා. එතකොට ගමන් කරන්නේ මොකද්ද මේ රූපකය තමයි ගමන් කරන්නේ. එතකොට ඕදාරික වශයෙන් අපි රූපකය ගමන් කරනකොට ගමන් කරනවා කියලා දැනගන්නවා. එතකොට ඔන්න වර්තමානයේ සිය පිටුවා. ඊට පස්සේ සියුම් මට්ටමේ මේ ක්‍රියාවලිය කෙසේද වන්නේ කියලා තවදුරටත් ගැඹුරට මෙනෙහි කිරීම කරනවා. සිටීම, හිඳීම, හොවීම යන මේ ආකාරයන් අතුරින් යම්කිසි ආකාරයකින් පවතින්නේ නම් රූපකය සිටිනවා කියාද රූපකය ඉදිනවා කියාද රූපකය හොයිනවා කියාද සීකල යුතුය. මෙනෙහි කළ යුතුය. තවද කය නැමෙන කල්ලි නැමෙනවා යයිද හැරෙන කල්ලි හැරෙනවා කයිද. අන්න ඒවා දැන් ඔන්න නැමෙනවා හැරෙනවා කියන්නේ මොකද්ද? අර ප්‍රධාන ඉරියව් හතරට අමතරව වෙන ඉරියව්. ඒ කුඩා ඉරියව් වෙනස් වීම. හරිද? ඒවත් මෙනෙහි කරන්න ඕන. යයිද කය සෙලවෙන කල්ලි සෙලවෙනවා යයිද උදරය පිම්බෙන හැකිලෙන කල්ලි හැකිලෙනවා යයිද සිහියෙන් යුක්තව මෙනෙහි කළ යුතුය. ඇසිපිය හෙලීම් දිවහා දෙතොල් උස් පහත් කිරීම ආදී කුදුමහත් හැම අවස්ථාවකම මෙනෙහි කරමින්ම පැවැත්විය යුතුය. දැන් ඔන්න තොල් සෙලවෙන වුණත් ඒ අවස්ථාවේදී තොල් සෙලවෙනවා කියලා මෙනෙහි කරන්න ඕනේ. එතකොට අර ප්‍රධාන ඉරියව් හතරට අමතරව අනිත් සියලු ඉරියව් පිළිබඳව ඒ තුල ඒ අවස්ථාවේ මේ පැවැත්වෙන ඉරියව්ව පිළිබඳව සිත පැවැත්වීම තමයි මෙතෙන්දී මේ කරන්නේ. එතකොට ප්‍රධාන ඉරියව් වලට අමතරව කුඩා ඉරියව් වල සිහිය පවත්වනවා. එය එසේමයි ප්‍රකට වශයෙන් දැනේ නම් මෙකී කුඩා කායික ක්‍රියා සමූහයේද සිහිය එළවා මෙනෙහි නොකොට අතහැරියොත් අනිත්‍ය දුක්ඛය අනාත්මයයි කියා නොවැටහි යාමෙන් ඒ හැම එකක්ම නිට්ටයය සැපය ආත්මයයි කියා වරදවා වටහා ගන්නෑ. දැන් ඒවා අපි අතහැරියොත් මොකද වෙන්නේ? ඒ අතහැරියොත් අපිට ඒවා නිට්ටයයි සුඛයි ආත්මයි කියලා වැටහෙන්න පුළුවන්. ඒක නිසා ඒ හැම ඉරියව්වකම අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය ඒක මෙනෙහි කරලා සිහිය පවත්වන්න ඕනේ. ඒ බව සිහිය පවත්වන්න ඕනේ. ඒ නිසාම කෙලෙස් පහළ විය හැකියි. දැන් ඒක අපි නිට්ටයයි සුඛයි ආත්මයි කියලා හිතුවොත් මොකද වෙන්නේ? කෙලෙස් මතුවෙනවා. විදර්ශනා යනු කෙලෙස් ඇතිවිය හැකි හැම ක්‍රියාවක්ම හැම අවස්ථාවකම මෙනෙහි කරමින් කෙලෙසුන්ගේ අනුසය භූමිය විද්වංශනය කොට වනසාදමයි කියන්නේ වෙනසක්. එතකොට මොකද්ද මේ විදර්ශනාවයි කිව්වේ? එතකොට විදර්ශනාව නැත්නම් විපස්සනාව කියලා කිව්වේ කෙලෙස් ඇති වෙන්න පුළුවන් හැම තැනකදීම ඒ තුල නිවැරදි විදියට සිහිය පවත්වලා ඒ තුල ඇති වෙන්න පුළුවන් කෙලෙස් ඇතිවීම වැළැක්වීම තමයි සත්‍ය වශයෙන් මේ විදර්ශනාව කියලා කිව්වේ. හරිද? ඒතර ඒ තුලින් කෙලෙස් ඇති වෙන්න පුළුවන් නම්
ඒ ඇතිවීම වැළැක්වීම තමයි විදර්ශනාව කිව්වේ. නැත්නම් විපස්සනාව කියලා කිව්වේ. ප්‍රඥා එතකොට මොකද වෙන්නේ? අනුසය කියන්නේ කෙලෙසුන්ගේ අනුසය භූමිය විද්වංශනය කරනවා නැත්නම් වනසා දමනවා. වනසා දැම්මහම මොකද පහළ වෙන්නේ? ප්‍රඥා භූමිය පහළ වෙනවා. ප්‍රඥා භූමිය පහළවන පරිදි වෑයම් කරන භාවනාව. අන්න ඒක තමයි මේ විපස්සනාව නැත්නම් විදර්ශනාව කියලා කිව්වේ. කෙලෙස් ඇති වෙන්න පුළුවන් හැම තැනකදීම ඒ තුල සිහිය පිහිටවලා ඒ කෙලෙස් ඇතිවීම වළක්වලා වැළැක්වීමම මොකද්ද? ප්‍රඥා භූමිය පහළවීම. එහෙයින් මේ වනාහි ඉරියව් සතර සමග මේ කුඩා කායික ක්‍රියා සියල්ල අත්නොහැර මෙනෙහි කිරීම පිණිස දැක් වූ ਸਰව සංග්‍රහික කතාව බව සැලකිය යුතුය. එතකොට ඉරියාපත පබ්බේ කියන්නේ ඔන්න දැන් අපිට තේරෙනවා ඉරියාපත පබ්බේ කිව්වේ මේ ප්‍රධාන ඉරියව් සහ සතර ඉරියව් සහ අනිත් කුඩා ඉරියව් තුල වර්තමානයේ තුල සිහිය එහි සත්‍ය එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ සිහිය පැවැත්වීමෙන් අර ඇති වෙන්න පුළුවන් කෙලෙස් ඇති නොවීම සඳහා කටයුතු කිරීම. නැත්නම් සිහිය පැවැත්වීම. ඒ තුලින්ම තමයි එහෙම සිහිය පැවැත්වීමම තමයි අනිත් පැත්තෙන් ප්‍රඥා භූමිය පහළ වෙනවා කියන්නේ ප්‍රඥාව පහළ වෙන්නේ. නොහොත් යෙවාපන යාවාපන යං වාපන යෙවාපන යාවාපන යං වාපන යන ආදී වශයෙන් වදාළ අනික් ශ්‍රීමුක පාඨයන්හි වනාහි වාපන යන්න හා දක්වන ලද මෙවැනි පාඨයන්ගේ ඉහත නොදක්වන ලද නොකියන ලද ඉතිරි ඉරියව් අර්ථ ගනු ලැබේ. එහෙයින් යතාවාපන දැන් මෙතන කෙරුණේ යතාවාපන කියලා කියන්නේ මෙතන යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථානම් පජානාති. ඔය 61 වෙනි පිටුවේ අපි පටන් ගත්ත තැන පාළිය මේ කියන්නේ යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථානම් පජානාති. හරිද? එතකොට යතාවාපන කිව්වේ යතාවාපන කියලා කිව්වේ මොකද්ද තේරුම? අර කුඩා ඉරියව් ගැන තමයි ඒ කිව්වේ. හරි නේද? මෙතන කිව්වේ මෙතන යෙවාපන යාවාපන යං වාපන ආදී වශයෙන් වදාළ අනික් ශ්‍රීමුක පාඨයන්හි වනාහි වාපනය හා දක්වන ලද මෙවැනි පාඨයන්ගෙන් ඉහත නොදක්වන ලද නොකියන ලද ඉතිරි වූ අර්ථ අදහස්ම ගන්න ලැබේ. එහෙයින් යතාවාපන ආදී පාඨෙහි වාපන යන්න ඇතුළත් කොට කියන ලද යතෝක්ත පාඨෙහි අර්ථ අදහස් වශයෙන් යට දැක් වූ සතර ඉරියව්වෙන් ඉතිරි කුඩා කායික ආකාරයන්ම ගත යුතුයයි කියන ලදී. අන්න එතකොට ඒකේ ඇතුලේ ගැබ් වෙන්නේ මොකද්ද? අර කුඩා ඉරියව්වුත් මෙනෙහි කරන්න ඕන කියන එක තමයි එතෙන්දි කියන්නේ මේ. මෙතන මේ යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථානම් පජානාති කියන්නේ අර ප්‍රධාන ඉරියව් හතරයි කුඩා ඉරියව්යි ඒ දෙක තුලම සිහිය පිහිටුවිය යුතුයි කියන එක තමයි මේ පාලි කොටසේ තේරුම. හරිද? ඒකෙන් තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒක තමයි අරමුණු කරන්නේ භාග්‍යතුන් වහන්සේ. හරිනේ? එතෙන්ට එනකම් පැහැදිලි නේ? ඊළඟට විශේෂයෙන් සැලකිය යුත්තක් නම් කුඩා ආකාරයන් අතුරෙන් උදරයේ පිම්බීම හා හැකිලීම ආශ්වාස ප්‍රශ්වාසයන් හා සම්බන්ධව හටගන්නා බැවින් වායෝ ධාතු 6 අතරෙහි ආශ්වාස ප්‍රශ්වාස දෙක වායෝ ධාතුවේ ඇතුළත් යයි සැලකිය යුතුය. කුමක් මෙන්ද යත් ආශ්වාස ප්‍රශ්වාස දෙක උදරය ඇතුළු කය හා සම්බන්ධ බැවින් කාය පටිබද්ධව කාය සංස්කාරයක් වන්නාත් මෙනි. එතන වායෝ ධාතු කීයක් තියෙනවද? 6. මොනවද? දැන් පඨවි ධාතු කීයක් තියෙනවද? 20යි. එතකොට ආපෝ ධාතු 12යි. එතකොට තේජෝ ධාතු 4යි.
එතකොට වායු ධාතු 6යි. ඇත්තටම පඨවි ධාතු 20ක් තියෙනවද? ඇත්තටම අපි පඨවි ධාතු 20ක් තියෙනවද? ඔය 20 කිව්වෙ මොනවද? ඇත්තටම පඨවි ධාතු කීයක් තියෙනවද? පරමාර්ථ වශයෙන් එකයි නේද? පරමාර්ථ වශයෙන් එකයි. ඒතකොට 20ක් උනේ කොහමද? කුණප කොටස් නේද? කුණප කොටස් ඔක්කොම කීයක් තියෙනවද? කුණප කොටස් 42යි. 42යි. මම හිතුවේ ඒක තමයි. අපිට පුරුදු කීයද? 32යි. 32යි. ඒතකොට ඇත්ත වශයෙන් කීයක් තියෙනවද? 42යි. ඔව් 42ක් තියෙනවා. මොනවද? පඨවි 20යි, ආපෝ 12යි, තේජෝ 4යි, වායෝ 6යි. ඒ කියන්නේ මේ ශාරීරිය අපේ ශරීරය ගැන අපි මේ දිහා බලන්නේ මේ අපේ ශරීරය දිහා දාන්නේ කායානුපස්සනාවනේ. එතකොට ශරීරය දිහා බලන්නේ මේ කය වශයෙන් බලනවා. එතකොට කය වශයෙන් කිව්වොත් නැත්නම් වෙනත් විදිහක රූප වශයෙන් කියලා කියන්නත් පුළුවන්. එතකොට කය වශයෙන් බලද්දි මේ ශාරීරිය ඇත්තටම කොට නැගිලා තියෙන්නේ මේ මොන වයින්ද? පඨවි ආපෝ තේජෝ වායෝ 4යි. ඇත්තටම තියෙන්නේ 4යි. ඒ 4 එකතු වෙනකොටම තව කීයක් ඉපදුනාද? නෑ 24යි. තව 24ක් ඉපදුනා. ඒ මොනවද? උපාදාය රූප. උපාදාය රූප 24ක් ඉපදුනා. එතකොට ඔක්කොම කීයක් තියෙනවද? 28ක් තිබුණා. ඒ 28 එකතු වෙලා කීයක් හැදුනද? ඒ 28 එක එක විදියට එකතු වෙලා කීයක් හැදුනද? නෑ 42ක් හැදුනා. තාමත් තේරුන්නේ නෑනේ. ඔන්න ආයිත් මුලින් ඉඳලා. දැන් මේක හරි වැදගත් තේරුම් ගන්න එක. දැන් අපි තේරෙන්න ඕනේ මේක තේරෙන්න ඕනේ. දැන් අපි මේ ඔක්කොම අභිධර්ම මාර්ගයේ දැන් අවසන් කරලා ඉන්නේ. දැන් ඇත්තටම තියෙන්නේ රූප 4යිනේ තියෙන්නේ. සත්‍ය වශයෙන් තියෙන්නේ රූප 4යි තියෙන්නේ. ඒක තමයි මහා භූත රූප. ඒ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ. රූප 4යි තියෙන්නේ. සත්‍ය වශයෙන් රූප 4යි. එතකොට ඒ 4 එකිනෙක වැළඳගෙන එකතු වෙනකොටම මොකද උනේ? ඒ අවස්ථාවේ තියෙන වැළඳ ගැනීම විදිය අනුව නැත්නම් මේ ස්වභාවය අනුව ඇහි නම් ඇහි හැදුනා මොකද්ද? ඇහි විතරයි ඒක තියෙන්නේ. ඇහි තියුණා චක්කු ප්‍රසාද රූපයක් ඇති වුණා. ඒ අර වැළඳ ගැනීමේ ස්වභාවය මත ඒක වෙන තැන්වල තියෙනවද? නෑ වෙන තැන්වල නෑ. ඒක එතන විතරයි. ඒ අර ඇත්තටම එතන තියෙන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි ආපෝ තේජෝ වායෝ. හැබැයි ඇහැ තුල විශේෂ එකකින් ඒ එකතු වීමේ ස්වභාවය මත එතන විශේෂ රූපයක් හැදුනා. එතන මොකද? චක්කු ප්‍රසාද රූපයක් හැදුනා. ඒ වගේම කනේදී වැළඳ ගැනීමේ ස්වභාවය මත එතන විශේෂ රූපයක් හැදුනා. මොකද්ද? ශෝත ප්‍රසාද රූපේ. අන්න ඒ විදිහට මේ කයේම ඒ ස්වභාවයන් මත ඒ වැළඳ ගැනීමේ ස්වභාවයන් මත තව උපාදාය රූප කීයක් හැදෙනවද? 24ක් හැදෙනවා ඒකේ. 24ක් හැදෙනවා. එතකොට ඔක්කොම 28ක් තියෙනවා. 28ක් තියෙනවා. එතකොට රූප 28කින් තමයි මේ කය හැදිලා තියෙන්නේ. එහෙම කිව්වට වැරදිද? නෑ. ඊට පස්සේ ඒවා එකතු වෙලා මොකද උනේ? ඒක වෙනස් විදියට ආයෙත් එකතු වුණා මේවා. මේවා මිටි හැදුනා. රූප කලාප හැදුනා. රූප කලාප හැදිලා ඒ කලාපත් එක එක විදියට සම්පින්ඩණය වුණා. සම්පුණ්ඩණය වෙලා කුණප වශයෙන් කීයක් හැදුනද? කුණප වශයෙන් 42ක් හැදුනා. ඒ කුණප වශයෙන් 42 හැදෙනකොට 20ක තිබුණා 30ක් වැළුවාම භාග්‍යතුන් වහන්සේට පේනවා ඒ තුල මොකද්ද වැඩි? පඨවිය වැඩි. පඨිකය අධිකයි. ඒක නිසා පඨවි ධාතු කුණප කොටස් පඨවි කුණප කොටස් කීයක් කිව්වද? 20ක් කියලා කිව්වා. තව 12ක් දිහා බලනකොට භාග්‍යතුන් වහන්සේට වැටහෙනවා ඒ 12 තුල ආපෝ ධාතු ගුණය ආපෝ ධාතුව අධිකයි කියලා. එතකොට ඒක අපි කුණප කොටස් විදිහට අපි අඳුරගත්තා ආපෝ කුණප කොටස් 12ක් විදිහට. ওই දෙක එකතු කළා තමයි 32 හැදුනේ. නේද?
අපි කායගත සතියේදී ওই 32 තමයි මෙනෙහි කරන්නේ. මොකද ඕව තමයි අපිට අර ඕදාරිකයි ওই ටික. අර අනිත් ඒවට වායෝ සහ තේජෝ ධාතු වලට වඩා ඕදාරිකයි මෙනෙහි කරන්න පහසුයි. ඒක දකින්න පුළුවන්. ඇහෙන් දැකලා මෙනෙහි කරන්න පුළුවන් නිසා අපි කුණප කොටස් 32ක් කියලා තමයි කායගත සතියේදී ගන්නෙ. හැබැයි ඊට අමතරව තව තියෙනවා තේජෝ ධාතු අධික වූ කුණප කොටස් හතරක් තියෙනවා. කුණප කොටස් හතරක් තියෙනවා. වායෝ ධාතික අධික වූ කුණප කොටස් හයක් තියෙනවා. අන්න ඒක තමයි මේ කියන්නේ. දැන් පැහැදිලි නේද එතෙන්ට එනකම්? ඒතර ඒකත් ආයෙත් එකතු වෙලා මොකද වෙන්නේ? තවත් අවයව විදිහට අපි නවීන විද්‍යාවේ අවයව විදිහට මේක තවත් ලොකු වෙලා අවයවයක් විදිහට හැදිලා එහෙම එකතු වෙලා තමයි ඊට පස්සේ කයක් නිර්මාණය වෙන්නේ. රූපකය නිර්මාණය වෙන්නේ එහෙමයි. හරි නේද? තවත් විද්‍යාවත් එකතු කරගෙන අපිට ඕනනම් තවත් විදිහකට මේක පරමාණු හෝ සංයෝග හෝ සෛල හෝ ඒ විදිහට එහෙම කතා කරන්නත් පුළුවන්. මේ විද්‍යාව අනුව. එහෙම කතා කරන්නත් පුළුවන්. දැන් මේකේ බෙදීම මේ. හරි නේද ඒක? හරි. එතකොට මෙතන වායෝ ධාතු 6. ඒතර විශේෂයෙන් සැලකිය යුත්තක් නම් කුඩා ආකාරයෙන් අතුරෙන් උදරයේ පිම්බීම හා හැකිලිම. දැන් ඔන්න ඒකත් ඇත්තටම මෙතන සමහර අපි ඒකත් පොඩ්ඩක් සාකච්ඡා කළයන්. දැන් අර සමහර භාවනා ක්‍රම තියෙන ඔය මේ බුරුමේ පෞරාණික භාවනා ක්‍රමයක් කියලා සමහර පොත්පත් පවා ලියවිලා තියෙනවා. ඒ අර උදරයේ පිම්බීම සහ හැකිලිම අරමුණු කරගෙන පෞරාණික භාවනා ක්‍රමයක් කියලා සමහර මෙහෙත් භාවනා ওই මධ්‍යස්ථානවල පවා භාවනා කරන ක්‍රම තියෙනවා. ඒකත් සතිපට්ඨානයක් කියලා පැහැදිලි කරලා තියෙනවා. මේ පිළිබඳ පොත්පත් පවා ලියවිලක් තියෙනවා. නමුත් හැබැයි අපි දැන් මෙතෙන්දී පොඩ්ඩක් මේ ගැනත් අපි මේ කාටවත් මේ මුකුත් අවමාන කරන්නවත් උපහාස කරන්නවත් අපහාස කරන්නවත් නෙමෙයි. මේ කාරණා පැහැදිලි කරගන්න අපි මේ කියන්නේ. එතකොට දැන් මෙතෙන්දී අපිට පේනවා මේ උදරයේ පිම්බීම හැකිලිම එන්නේ මේ කියන දැන් ඒ භාවනා ක්‍රමවලදී ඒක ආනාපාන සතියට දාලා තමයි ආනාපාන සතියත් එක්ක මේ එකතු කරලා තමයි ඒක මේ පැහැදිලි කරලා තියෙන්නේ. මේ පෞරාණික භාවනා ක්‍රමයක් කියලා ඒ බුරුම භාවනා ක්‍රමයක් කියන තමයි මේක පැහැදිලි කරන්නේ. ඒතර මෙතන පැටලීමක් තියෙනව නේද? මේක සත්‍ය වශයෙන් කොහාට දෙන්න ඕන? උදරයේ පිම්බීම සහ හැකිලිම ඉරියාපත කොටසක්. දැන් මෙතන මේකේ කොටසක් අරකට දාගෙන පටලවගෙන නේද? දැන් මෙහෙමයිනේ දැන් මටත් ඔය තවත් ඔය වෙනත් ඔය තවත් අපි නම් කියන්න අවශ්‍ය නැහැ. ඔය ඉන්දියාවේ සහ තවත් විපස්සනා කියලා ඔය අපි ඔය YouTube channel එකට එහෙම ගියොත් එහෙම විවිධ ආකාරයේ විපස්සනා කියලා ගුරුවරු මේ භාවනා ක්‍රම හෝ පැහැදිලි කරන ලංකාවෙත් සමහර තැන්වල මේ භාවනා ක්‍රම සමහර ස්වාමීන් වහන්සේලා පවා මේ භාවනා ක්‍රම ප්‍රචලිත කරන බවක් පේනවා. නමුත් දැන් අපි හිතමු දැන් එතන දැන් අර භාවනා ක්‍රමේදී අපි මේක මේ බයකට පිට එකක් වුණත් මෙතන පිම්බීම හැකිලිම උදරයේ පිම්බීම හැකිලිම තියෙන නිසා අපි මෙතන සාකච්ඡා කරලා යම් එකක් වැදගත් නිසා එතකොට ඒකෙදී අර දැන් අපි හිතමු සමහර අවස්ථාවල දැන් මේ පොත්පත්වල පවා මම දැක්කා මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සතිපට්ඨානය ටිකක් අපහසුයි. ඒක කරන්න අමාරුයි. අර උදරයේ පිම්බීම හැකිලිම කියන භාවනා ක්‍රමය පහසු භාවනා ක්‍රමයක්. මීට වඩා පහසු භාවනා ක්‍රමයක්. ඒක නිසා අපි මේක නෙමෙයි ඒක කල යුත්තේ කියලා මේ පොත්පත්වල පවා පැහැදිලි කරලා තිබුණා. එතකොට දැන් ඒක පෞරාණිකයි කියලා කියනවා. ඒතර ඒක පෞරාණික කොයි දක්වාද? ඒතර මේ සතිපට්ඨානයට වඩා පැරණි කියන එකද ඒ කියවෙන්නේ. දැන් භාග්‍යතුන් වහන්සේ කියන්නේ උන්වහන්සේගේ අන්තයක් නැහනේ. උන්වහන්සේ සියලු බුදුවරුන් මේ අනන්ත ප්‍රමාණයක් බුදුවරු පහළ වෙලා තියෙනවා. මේ සක්වල විතර නෙවෙයි වෙන සක්වල වලත්. ඒතර භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම දේශනා කරන්නේ මේ සියලු දේ දැකලානේ සත්‍ය වශයෙන්. ඒකනේ බුදුරජාණන් වහන්සේ සර්වඥයි කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සරල ක්‍රමයක් තිබුණා නම් ඒ සරලම ක්‍රමය තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඊට වඩා සරල ක්‍රමයක් තියෙන්න පුළුවන්ද? බෑනේ. හරි දැන් අපි බලමු වායෝ ධාතු 6 මොකද්ද? වායෝ ධාතු 6.
උද්දංගමා වාතා අදෝගමා. උද්දංගමා වාතා කියේ මොකද්ද? උඩට එන වාතය. බඩවැල දිගේ උඩට එන වාතය. අදෝගමා වාතා කිව්වේ බඩවැල දිගේ පහළට යන වාතය. පහලින් පිට වෙන වාතය. උඩින් පිට වෙන වාතය තමයි උද්දංගමා වාතා කිව්වේ. පහලින් පිට වෙන වාතය තමයි අදෝගමා වාතා කිව්වේ. ඊළඟට කුජ්ජිසයා වාතා. කුජ්ජිසයා වාතා බඩවැල් වල ඇතුලේ රැඳිලා තියෙන වාතය. ඊට පස්සේ කොට්ටාසයා වාතා බඩවැල් වලින් පිට ශරීරය තුල තියෙන වාතය. ඊට පස්සේ අංගමංගානුසාරිනෝ වාතා. අංගමංගානුසාරවා කියන අනිත් අවයව වල තුල තියෙන වාතය තමයි අංගමංගානුසාරිනෝ වාතා කියන්නේ. ඊට අස්සාසෝ ප්‍රස්සාසෝ වාතා කියන්නේ ආස්වාස ප්‍රස්වාස වාතය. එතන පොඩි දෙකක් පැටලුණා අපිට නේ. උද්දංගමා වාතා කියන්නේ උඩ බලා ගමන් කර පිට වෙන ඔය ඈනුම් කිවිසුම් ආදීන් පිට වෙන ඒවා තමයි උද්දංගමා වාතා. අදෝගමා වාතා කියන්නේ මල මුත්‍ර බැහැර කිරීම ආදී වශයෙන් ශරීරයෙන් යට බලා ගමන් කරන වාතය. යට පහළට ගමන් කරන වාතය තමයි අදෝගමා වාතා. කුජ්ජිසයා වාතා කියේ බඩවැලින් පිටත කුස තුල ඇති වාතය. අන්න ඒක තමයි පැටලුනේ. කුජ්ජිසයා වාතා කියන්නේ බඩවැලින් පිටත තියෙන වාතය. උදර කුහරයේ පිටත වාතය ටිකක් තියෙනෝනේ. අන්න ඒ ටික තමයි කුජ්ජිසයා වාතා කියලා කිව්වේ. ඊට කොට්ටාසයා වාතා කිව්වේ බඩවැල් තුල තියෙන වාතය. කොට්ටාසයා වාතා කිය තමයි බඩවැල් තුල තියෙන වාතය. අංගමංගානුසාරිනෝ වාතා කියලා කියන්නේ ශරීරයේ සීළු අංගපංසක පවතින වාතය. අස්සාසෝ ප්‍රස්වාසෝ කියන්නේ ආස්වාස ප්‍රස්වාස. අයිත් මතක් කරගමු. එතකොට උද්දංගමා වාතා කිව්වේ ඉහලින් පිට වෙන වාතය. අදෝගමා වාතා කිව්වේ පහලින් පිට වෙන වාතය. බඩවැලේ පහලින් පිට වෙන වාතය. ඊට පස්සේ කුජ්ජිසයා වාතා කියලා කිව්වේ උදර කුහරය තුළ බඩවැලින් පිට පවතින වාතය. ඊළාට කොට්ටාසයා වාතා කියලා කියන්නේ බඩවැල තුල පවතින වාතය. ඊට පස්සේ අංගමංගානුසාරිනෝ වාතා කියලා කිව්වේ ඇඟේ අනේ අංගපසංගයන් තුල තියෙන වාතය. ඊට පස්සේ ආස්වාසෝ ප්‍රස්වාසෝ වාතා කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාස කරන වාතය. එතකොට ඔන්නෝක තමයි වායෝ ධාතු 6. හරිනේ වායෝ ධාතු 6. එතකොට විශේෂයෙන් සැලකිය යුත්තක් නම් කුඩා ආකාරයන් අතුරෙන් උදරයේ පිම්බීම හා හැකිලීම ආශ්වාස ප්‍රශ්වාසයන් හා සම්බන්ධව හටගන්නා බැවින් වායෝ ධාතු 6 අතුරෙහි ආශ්වාස ප්‍රශ්වාස දෙක වායෝ ධාතුවේ ඇතුළත්යයි සැලකිය යුතුය. කුමක් මෙන්ද යත් ආශ්වාස ප්‍රශ්වාස දෙක උදරයේ ඇතුළු කය හා සම්බන්ධ බැවින් කාය පටිබද්ධ වාය සංකාරයක් වන්නාත් මෙනි. එතකොට දැන් මෙතෙන්දී එතකොට මෙතෙන්දි කියනවා වායෝ ධාතු 6 අඩංගු එකක් නෙමේ ආශ්වාස ප්‍රශ්වාස කියලා කියන්නේ. දෙක වායෝ ධාතුවේ අතුලත්යයි සැලකිය යුතුය. කුමක් මෙන්දයත් ආශ්වාස ප්‍රශ්වාස දෙක උදරයේ ඇතුළු කය හා සම්බන්ධ බැවින් කාය පටිබද්ධ වාය සංකාරයක් වන්නාත් මෙනි. දැන් මතකද අපි ආනාපාන සතියේදී අපි කිව්වේ දැන් ආශ්වාස ප්‍රශ්වාසයේ උපදින්නේ කොහොම කියලාද? සිතෙන් කියලා නේද කිව්වේ? සිතෙන් කිව්වට ඒ ආශ්වාස ප්‍රශ්වාස කරන්න ඕන සිතක් ඇති වෙනවා. ඒ සිතින් තමයි අර ක්‍රියාත්මක වෙන්නේ. මේක අර අපි කිව්වනේ අර මයින්හම. ඔකට උපමාවක් කිව්වා මයින්හම නේද? අර මොකද්ද? මයින්හමේ කොටස නැත්තම් ඒ වාතය පිට වෙන අර කොටස ඒකේ බටේ සහ ඒක මේ අදින නූලනේ අදින ක්‍රියාව හරිද? අදින ක්‍රියාව උපමා කරේ මොකටද? සිතට. අදින ක්‍රියාව මොකටද? කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස කරන්න ඕන
සිතක් ඇති වුණා. ඒ සිතේ ඒක සිතක් ඇති වුණාම ඒකෙන් මොකද කරේ? බඩ පිම්බුවා හැකිලුවා. බඩට උපමා කරේ මොකද? මයින්හම උපමා කරේ. මයින්හම උපමා කරේ බඩට. ඊට පස්සේ මොකද උනේ? නලයෙන් හුස්ම ඉහළ පහළ ගියා. හරි නේද? ඒතර ආශ්වාස ප්‍රශ්වාසය කිව්වේ මොකද්ද? අරකින් ඇතුල් වෙන පිට වෙන වාතය ටික. හරි නේද? එහෙම නේද උනේ? මේක මෙහෙම කරනකොට මයින්හම මේ පිම්බෙනෝ හැකිලෙනෝ. එතකොට පිම්බෙනෝ හැකිලෙනකොට වාතය ඇතුළට එනෝ පිටට එනෝ. එතකොට මොකද උනේ? හිත ඇති වුණා, බඩ පිම්බුණා හැකිලුණා. ඒ බඩ පිම්බීම හැකිලීමේ ප්‍රතිඵලයක් විදිහට ආස්වාස ප්‍රස්වාස ඉහළ පහළ ගියා. එතකොට සිතින් ඇති වුණ එකක් බව ඇත්ත. හැබැයි සිතින් ඇති වුණාට ඒක සිත සිතෙන් කය ක්‍රියා කරලා කය ක්‍රියා කිරීමෙන් නේද වාතය එහෙම ගියේ. එතකොට අන්න ඒක නිසා අපි ඒකට කියනවා කාය ප්‍රතිබද්ධයි කියලා. සිත කියන්නේ කය නෙමෙයිනේ. සිත කියන්නේ කයද? නෑ. සිත කිව්වේ නාමකය. රූපකය. කය කිව්වේ මේ රූපකයනේ. කය කිව්වේ රූපකය උතන. එතකොට ඒ රූපකය සිතෙන් තමයි වැඩේ කරේ. හැබැයි සිත කය ක්‍රියා කරවල තමයි හුස්ම ඉහළ පහළ යවුවේ. අන්න ඒක නිසා අපි මේකට කියනවා කාය ප්‍රතිපද කියලා. ඒතර කාය ප්‍රතිපදයි කියලා කිව්වේ කාය සංකාරයක් වෙන්නේ කයෙන් කරන වැඩක්. ඒක තමයි කියන්නේ මෙතන ආශ්වාස ප්‍රශ්වාස දෙක උදරයේ ඇතුළු කය හා සම්බන්ධ බැවින් කාය ප්‍රතිපදව කාය සංකාරයක් වන්නාත් මෙනි කියලා කිව්වේ ඒකයි. දැන් මම සම්බන්ධ කරේ අපි කලින් ආනාපාන සතියේදී නිතර කියවෙනවා මේ සිත සංසුන් වීමත් එක්ක මේ හුස්ම රැල්ලේ සංසිඳීම නේද? සංසිඳීම අපි කියනෝනේ. සිත එතකොට අපි කෙලින්ම එතෙන්දි මතක් වෙන්නේ මොකද්ද? සිතත් එක්ක ආශ්වාස ප්‍රශ්වාසය සම්බන්ධයෙන් අපිට එතෙන්දී අපි පළවෙනි එකේදී පැහැදිලි කරගත්තේ. ඒකයි මේකයි සම්බන්ධ කරන්න ඕනේ නිසා මම ඒක කිව්වේ. ඊළඟට අපි දෙවෙනි පාළියට යනවා. පාළි කොටස ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. ඒකේ කෙටි අදහස කියනවා මෙසේ තමාගේ රූපකයෙහිද රූපකය අනුව බලමි. අජ්ජත්තං වා කිව්වේ මොකද්ද? තමාගේ කියන එක. බහිද්ධාවා කිව්වේ අනුන්ගේ. මම නොවන ඊතුරු අයගේ. කායේ කායानुපස්සී විද කය අනුව බලමින් වාසය කරනවා. අජ්ජත් බහිද්ධාවා කායේ කායानुපස්සී විහෙරති. අජ්ජත් බහිද්ධාවා කිව්වේ මගෙත් බාහිර අයගෙත් දෙගොල්ලගෙම කය අනුව බලමින් වාසය කරනවා. ඒක තමයි ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. ඒ කියන්නේ ඉස්සෙල්ලා තමාගේ කය අනුව බලමින් මේ වෙසෙනවා. ඊට පස්සේ අනිත් අයගේ කය අනුව බලමින් වෙසෙනවා. ඊට පස්සේ තමාගේ අනිත් අයගේ දෙගොල්ලගෙම එක විට කය අනුව බලමින් වාසය කරනවා. ඒක තමයි මේකේ අර්ථය. මෙසේ තමාගේ රූපකයෙහිද රූපකය අනුව බලමින් වාසය කරයි. බාහිර වූ අනුන්ගේ රූපකයෙහිද රූපකය අනුව බලමින් වාසය කරයි. ඇතැම් විටක තමාගේ රූපකයෙහිද ඇතැම් විටක අනුන්ගේ රූපකයෙහිද රූපකය අනුව බලමින් වාසය කරයි. හරිද? ඒතර ඉස්සෙල්ලා අපි තමන්ගේ තමයි බලන්නේ. තමන්ගේ බලලා ඒක පැහැදිලි වුණාට පස්සේ අපි අනුන්ගේ මේකම වෙනවා කියලා බලනවා. මේ සිද්ධිය මේ අනිත් අයගෙත් මේකම තමයි වෙන්නේ කියලා බලනවා. එතකොට ඊට පස්සේ දෙගොල්ලගෙම මේක වෙනවා කියලා මේ ක්‍රියාව වෙනවා කියලා බලනවා. එහි විස්තරය මේ කොටස අනුන් යන සැටි බලමින් හෝ කල්පනා කරමින් හෝ මෙනෙහි කිරීමට දක්වන ලද්දක් යයි නොසලකිය යුතුය. ඇත්ත වශයෙන් වනාහි තමාගේ ගමන් කිරීම ආදිය භාවනා වශයෙන් මෙනෙහි කිරීමේදී යනු කැමැති සිත නිසා රූපකය කෙලින් සිටීම චලනය වීම ඉදිරියට තල්ලු වී යාම යන මේ රූප සමූහයක්ම පිළිවෙලින් නොකඩවා ඇතිව නැතිවන බව වැටහීමෙන් යන්නා වූ මමයයි ගත යුතු ආත්මයක් නැත යනු කැමැති සිත නිසා යන්නා වූ රූප සමූහය පිළිවෙලින් ඇතිවීමම මම යමි යන ආදී වශයෙන් ව්‍යවහාර කරනු ලැබේ යයි තමාගේ ඥාණයට හොඳින්
වැටහි ගිය කල්ලි අනුන්ගේ යෑම් සිටීම් ආදී වශයෙන් කරනු ලබන ව්‍යවහාරයේද එසේම යයි වටහාගෙන විනිශ්චය කළ යුතුය. හරි නේද? තේරුණාද ඒ ටික? ඒ කියන්නේ මොකද්ද? දැන් මේ අයි මුලින්දට යනවා මේ කොටස අනුන් යන සැටි බලමින් හෝ කල්පනා කරමින් හෝ මෙනෙහි කිරීමට දක්වන ලද්දක් යයි නොසලකිය යුතුය. ඇත්ත වශයෙන් වනායි තමාගේ ගමන් කිරීම ආදී භාවනා වශයෙන් මෙනෙහි කිරීමේදී යනු කැමැති සිත නිසා යනු කැමැති සිත නිසා ඔන්න යන්න ඕන වෙන සිතක් ඇති වෙනවා. යන්න ඕන වෙන සිතක් ඇති වෙන සිත නිසා රූපකය කෙලින් සිටීම, චලනය වීම, ඉදිරියට තල්ලු වී යෑම යන මේ රූප සමූහයක්ම පිළිවෙලින් නොකඩවා ඇතිව නැතිවන මේක දිගට ක්‍රියාවලියක් විදියට ඇති වෙනව නැති වෙනව. කය සිතින් තමයි ඒක මේ විධානය දෙන්නේ. ඒ විධානය අනුව කය ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි මේ වෙන්නේ. බව වැටහීමෙන්. එහෙම වැටුණාම මේ එහෙම සිතක් ඇති වෙලා ඒක කයත් එක්ක කියද්දි මේ හේතුඵල ධමනේ වෙන්නේ නේද? සිතක් එනවා. සිත මේ ක්‍රියාත්මක වීමක් වෙන්නේ මේ. වැටහීමෙන් ඌ යන්නා වූ මම යයි ගත යුතු ආත්මයක් වෙනම කොටසක් තියෙනවද? මේක ඇතුලේ මේ කෑලි හරියට අර නිකන් අර ටිකක් වීල් ගොඩාක් වීල් තියෙන ඔර්ලෝසුවක් කියලා හිතුවට භෞතිකව පවතින එකක් කියලා හිතුවට වරදක් නෑ නේද? ඒ අර තියෙනනේ ඔර්ලෝසුවේ මෙහෙම මෙහෙම වැඩ කරන තියෙනෝනේ එක මේ විදියට අපි කියමු මේ අර නේද? සිත ක්‍රියාත්මක වෙලා චිත්ත කිරිය වායෝ ධාතුව ආවා. ඒකත් ඒකෙන් ආයිත් කාය විඤ්ඤාතිය ඇති වුණා. එහෙම ඇති වෙලා ඒ පියවරෙන් පියවරට මේක ක්‍රියාත්මක වෙන මැෂින් එකක් මේ. මේක සම්පූර්ණ මොකක් හරි වැඩ කරන ආත්මයක් වගේ එකක්ද? නෑ කෑල්ලෙන් කෑල්ල එකතු වෙලා වැඩ කරන එකක් මේක. හරිද? ඒතර එකක් කියලා ගන්න පුළුවන්ද? මේකේ ආත්මයක් මේකෙයි නැත්නම් මේක එහෙම ගන්න පුළුවන්ද? බෑ. දැන් ඔර්ලෝසුවේ කියන්න පුළුවන්ද මේකට? බෑනේ. එහෙම කියන්න බෑ. එහෙම ගන්න බෑ. අන්න ඒ වගේ එකක් මේක. මේ මොකද්ද? හේතුඵල ධම. හේතුඵල හේතුව සිත හේතුවක් වෙලා චිත්ත කිරිය වායු ධාතුවයි කාය විඤ්ඤාතිය හැදුණා. ඒකෙන් ඇඟ පිනුණා. ඊට පස්සේ ඊළඟ කය ක්‍රියාත්මක වුණා. මෙහිම යන ක්‍රියාවලියක් මෙතන තියෙන්නේ. එහෙම එකක් තියෙන වෙනම එකක් කියලා ගන්න මොකක් හරි එකක් එහෙම එකක් නැහැ. ඉතින් එහෙම එනකොට තමයි මම කියලා කෙනෙක් නැහැ කියලා ඔන්න වැටහෙන්නේ. මේක එහෙම එකක් සත්‍ය වශයෙන් එහෙම වෙන ක්‍රියාවලියක් තමයි මේක වෙන්නේ. වැටහීමේ යන්නා වූ මමයයි ගත යුතු ආත්මයක් නැත. යනු කැමැති සිත නිසා යන්නා වූ රූප සමූහය පිළිවෙලින් ඇතිවීමම මම යමි යන ආදී වශයෙන් ව්‍යවහාර කරනු ලැබේ. යයි තමාගේ ඥාණයට හොඳින් වැටහි ගිය කල්ලි අනුන්ගේ යෑම් සිටීම් ආදී වශයෙන් කරනු ලබන ව්‍යවහාරයේද එසේම යයි වටහාගෙන විනිශ්චය කළ යුතුය. එතකොට මම ගැන එහෙම හිතනවා මම කෙනෙක් වගේ කෙනෙක් නෑ මේක ක්‍රියාවලියක් තියෙන්නේ. ඊට පස්සේ අනිත් අයත් මෙහෙම වෙනවයි කියලා ඒක හිතනවා. ඊට පස්සේ මමයි ඒ අයගේ දෙකේදිම මේක වෙනවා කියලා මෙනෙහි කරනවා. සිහිය පවත්වනවා. මෙසේ වටහාගෙන විනිශ්චය කර ගැනීමම මෙහි දක්වන ලද්දේ යයි සැලකිය යුතුය. අජ්ජත් බහිද්ධාවා යන ආදී පාඨයෙන්ද තමාගේ ගමන් කිරීම ආදිය සලකමින් මෙනෙහි කරමින් ගමන් කිරීමද එකකි. බාහිර වූ අනුන්ගේ කයෙහි පවත්නා ගමන ආදී මෙනෙහි කිරීමද එකකි. මෙසේ ප්‍රත්‍යක්ෂ ඥානය හා අනුමාන ඥානය මාරුවෙන් මාරුවට ඇතිවන ආකාරය දක්වන ලද්දේ යයි සැලකිය යුතුය. එතකොට ප්‍රත්‍යක්ෂ ඥානය තමයි තමන්ගේ එක. අනුමාන ඥානය තමයි අනිත් අයගේ. මේක නිසා අරක වෙනවා. මේක මෙහෙම වෙනව නම් අරකත් එහෙම වෙන්න ඕන. එහෙම නිසා තමයි මේක බලන්නේ. ප්‍රත්‍යක්ෂ ඥානය, අනුමාන ඥානය. හරි. එතකොට ඒ ටික පැහැදිලි නේ. එතකොට තමාගේ එතකොට අපි මුලදී මේ ආයිත් මුලටම ගියොත් පළවෙනි කොටසදී අපි අපි 50 වෙනි පිටුවට ගියොත් පුනචපරම් භික්කවේ තව භාවනාවක් කියමි. භික්ෂු භික්කවේ භික්ඛු පුනචපරම් භික්කවේ භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. ඒ කියන්නේ ගමන් කරනවා කියලා දැනගන්නවා. ඨිතෝ වා ඨිතෝම් හීති පජානාති. නවතිනවා කියලා දැනගන්නවා. නිසින්නෝ වා
නිසින්නෝ හීති පජානාති. ඒ කියන්නේ වාඩි වෙලා ඉන්නවා ඉඳගෙන ඉන්නවා කියලා දැනගන්නවා. සයනෝ හීති පජානාති කිව්වේ වැතිර සිටිමි කියලා දැනගන්නවා. දැනගෙන ඊට පස්සේ යතාවා 50. ඒ කියන්නේ ප්‍රධාන ඉරියව් ටික ගැන ඒ සාකච්ඡා කරේ. ඊට පස්සේ යතාවා 50 කායෝ පනිහිතෝ හෝති තතානම් පජානාති. ඒ කියන්නේ කුඩා ඉරියව් පිළිබඳ ඒ ඉරියව් පිළිබඳ සිහිය පැවැත්වීම. එතනින් පැහැදිලි කරා. ඊට පස්සේ මොකද කරේ? තමාගේ අර කියන ඉරියව් ටික ඔක්කොම කුඩා ප්‍රධාන ඉරියව් සහ ඉරියව් 4 සහ කුඩා ඉරියව් තමාගේ වශයෙන් බලලා එහි සිහිය පවත්වනවා. ඊට පස්සේ අනුන්ගේ වශයෙන් බලලා එහි සිහිය පවත්වනවා. ඊට පස්සේ තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් ප්‍රත්‍යක්ෂ සහ අනුමාන ඥානයේ විදියට බලලා සිහිය පවත්වනවා. හරිනේ. ඒක තමයි ඒ දක්වා අපි සාකච්ඡා කරේ. ඊට පස්සේ ඔන්න එනවා මේකේ ඉපදීම සමුදය සහ වය. ඔව්. ඉපදී මේක මේ හට ගැනීම සහ නැතිවීම. ඒකේ හට ගැනීම සහ නැතිවීම ගැන ඔන්න අපි තවදුරටත් මේ ගැඹුරට යන්නේ මේ. දැන් පිටේ කයේ විතරයි ඉස්සෙල්ලා බැලුවේ. දැන් දීන් දිගට ක්‍රමක්‍රමයෙන් මොකද යන්නේ? මේක ඇතිවීමත් පිළිබඳ ගැඹුරට යනවා දැන් අපි. පියවරෙන් පියවර ගැඹුරට යනවා. මේ ක්‍රියාවලිය මේ හේතුඵල ධමයේ. ඒක තමයි සියුම් මට්ටමට මේ පියවරෙන් පියවර යනවා ගැඹුරට. ඔන්න දැන් යනවා ඊළඟ පියවරට. මොකද්ද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඔන්න සමුදයයි වයයි බලනවා. සමුදය කියලා කිව්වේ මේක පැවැත්ම ඉපදීම නැත්නම් ක්‍රියාවලිය මේ හට ගැනීම. සමුදය කිව්වේ හට ගැනීම. වය කිව්වේ ඒ නැතිවීම. ක්‍රියාවලියේ නැතිවීම. ඒකේ කෙටි අදහස රූපකයේ එය උපදවන ප්‍රත්‍ය ධර්මයන් හා ඉපදීමද අනුව බලමින් වාසය කරයි. රූපකයෙහි වය නැතිවීමේ ප්‍රත්‍ය ධර්මයන් හා වය අනුව බලමින්ද වාසය කරයි. රූපකයෙහි ඉපදීමේ නැසීමේ ප්‍රත්‍ය ධර්මයන් හා ඉපදීම නැසීම් ස්වභාවය අනුව බලමින්ද වාසය කරයි. හරිද? දැන් ඔන්න මම නැවත කියන්නේ අපිට මේක තේරුම් ගන්න ඕන. ඉස්සෙල්ලම අපි බැලුවා ඉරියව් ටික. ප්‍රධාන ඉරියව් ටික. ඊට පස්සේ කුඩා ප්‍රධාන ඉරියව් වල සිහිය පැවැත්වුවා. ඊළඟට කුඩා ඉරියව් වල සිහිය පැවැත්වුවා. ඊට පස්සේ තමාගේ සහ තමාගේ ඉරියව් ගැන මේ සිහිය පැවැත්වුවා. අනුන්ගේ ඉරියව් ගැන සිහිය පැවැත්වුවා. අනුන්ගේ සහ තමන්ගේ ඉරියව් ගැන සිහිය පැවැත්වුවා. දැන් මොකද බලන්නේ? දැන් මේවායේ පැවැත්ම නැත්තම් ඇතිවීම ඇතිවීම පිළිබඳව සිහිය පැවැත්වුවා. නැතිවීම පිළිබඳ සිහිය පැවැත්වුවා. ඇතිවීම නැතිවීම පිළිබඳ සිහිය පැවැත්වුවා. ඊළඟ පියවරේදී ඒක වෙන්නේ. ඒ විස්තර කරනවා ඉස්සරහට. රූපය උපදවන හේතු සතරය ඉපදීමය යන මොවුන්ගේ වශයෙන් මේ සමුදය ධර්ම පස මෙනෙහි කරන සලකන යෝගී පුද්ගලයා සමුදය ධම්මානුපස්සීයයි කියනු ලැබේ. එතකොට රූපය උපදවන හේතු හතරක් තියෙනවා. ඉපදීමය යන මොවුන්ගේ හේතු සතරය ඉපදීමය යන මොවුන්ගේ වශයෙන් මේ සමුදය ධර්ම පස මෙනෙහි කරන. එතකොට සමුදය ධර්ම පසක් තියෙනවා. ඒ තමයි රූපේ උපදවන හේතු හතරයි ඉපදීමයි. කියන සමුදය ධර්ම පස මෙනෙහි කරන සලකන යෝගී පුද්ගලයා ඒ කාරණා පස මොකද රූපේ උපදවන හේතු හතරයි ඉපදීමයි ගන්න මෙනෙහි කරන යෝගී පුද්ගලයාට අපි කියනවා සමුදය ධම්මානුපස්සී කියලා කියනවා. ඒ යෝගියාට කියන්නේ අපි කොහොමද සමුදය කියන්නේ සමුදය මෙනෙහි කරන යෝගියා කියන එක තමයි සමුදය ධම්මානුපස්සී කියලා කියන්නේ. සමුදය ධම්මානුපස්සී කියන්නේ මොකද්ද? අර රූප උපදවන හේතු හතරයි ඉපදීමයි. ඒ රූප ඉපදීමයි පිළිබඳව මෙනෙහි කරන යෝගියාට අපි විශේෂ නමක් දෙනවා. එයාට කියනවා සමුදය ධම්මානුපස්සී. සමුදය ධම්මානුපස්සී කියලා කියනවා. හරිනේ? ඒ කියන්නේ සමුදය කියන එක බලන කියන්නේ ඒ ගැන විමසන යෝගියා කියන අර්ථය නෙමෙයි කියන්නේ.
සමුදය විමසන යෝගියා කියන එක තමයි සමුදය ධම්මානුපස්සී කිව්වේ. යයි කියනු ලැබේ. රූපය නැතිවීමේ හේතු සතරය නැතිවීම යන මේ කරුණ පසගේ වශයෙන් මේ වය ධර්ම පස මෙනෙහි කරන සලකන යෝගී පුද්ගලයාට අපි කිව්වා කවුද? වය ධම්මානුපස්සී. එතකොට රූපය නැතිවීමේ හේතු හතරක් තියෙනවා, නැතිවීම තියෙනවා. ඒතර කාරණා කීයද? පහයි. කාරණා පහයි. ඒතර අන්නේ කාරණා පහ පිළිබඳව සිහිය පවත්තලා ඒ පිළිබඳ විමසන ඒ පිළිබඳ බලන යෝගියාට අපි කියනවා වය ධම්මානුපස්සී. මොකද වය ධර්ම හතරේ පහ. වය ධම්ම පහ. ඒ පහ පිළිබඳව සිහිය පිහිටවන යෝගියාට අපි කියනවා වය ධම්මානුපස්සී කියලා. වය ධම්මානුපස්සී. එතකොට මෙතන අර සමුදය ධම්මානුපස්සී කියන අන්නේ පිළිබඳව සිහිය මෙහෙවන යෝගියා කායස්මින් විහෙත කායානුව බලමින් වාසය කරනවා. වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙති. වය ධම්මානුපස්සී. එතකොට වය පිළිබඳ මෙනෙහි කරන යෝගියා කායානුව බලමින් වාසය කරනවා. මේ දෙකම එකට බලන කෙනාටත් ඒ විදිහට කියන සමුදය වය ධම්මානුපස්සී කියලා. එතකොට එහි ඉපදීමේ හේතු සතර නම් අවිද්‍යාව ඇතිවීම, තණ්හාව ඇතිවීමේ, කර්මය ඇතිවීමේ, අනුභව කරන ආහාර ඇතිවීම යන මේ කරුණු සතරය. ඔන්න කරුණු හතර කියනවා. මොකද්ද? අවිද්‍යාව ඇතිවීම, තණ්හාව ඇතිවීම, කර්මය ඇතිවීම, අනුභව කරන ආහාර ඇතිවීම යන මේ කරුණු සතරය. එතකොට අපිට මීට කලින් රූප උපදවන හේතු හතරක් අපි සාකච්ඡා කරා. ඒ මොනවද? කර්ම, චිත්ත, ඍතු, ආහාර නේ. ඒ හතරයි. ඒතර මේතර වෙන එකක් නේ තියෙන්නේ. ඒතර ඒක මොකද කියන්නේ? තේරුන්නේ නැහැ. ඒ කියන්නේ මේ එහි විස්තර කියන එකද? ඔව් දැන් මෙහෙමයිනේ. දැන් මෙතෙන්දී අපි කිව්වනේ දැන් අපි කිව්වා දැන් අපි මේ ඉරියාපත පබ්බේ අපි මුලින් ඉඳලා පොඩ්ඩක් යමු. ඉරියාපත පබ්බේ මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඒතකොට ඉරියාපත පබ්බේදී මොකද්ද අපි කරන්නේ? ඉරියව් අනුව කය දිහා බලන එක. කයේ ඉරියව් අනුව කය දිහා බලන එක. මොකටද බලන්නේ? කයේ තුල ක්‍රියාත්මක වෙන සත්‍ය වශයෙන් ක්‍රියාත්මක වන ක්‍රියාවලිය ගැන මේ බලන්නේ. ක්‍රියාවලිය කිව්වේ මොකද්ද? මේ හේතුඵල ධම. මේ විශ්වයේ හැමතැනම ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? හේතුඵල ධම. හේතුඵල ධම ක්‍රියාත්මක නොවන තැනක් තියෙනද කොහේ හරි? තියෙනවා. නිවන. හරියට හරි. නිවන. ඔව්. මේකෝල හිතන්නේ මට තේරෙන්නේ නැති. අද හොඳම ශිෂ්‍යය වුණා. හරි. දැන් තේරෙනවද නේද? දැන් ඒ කියන්නේ අපි හොඳ තැනක ඉන්නේ දැන්. සතුටුයි. එතකොට තියෙනවා ඒ නිවන විතරයි. අනිත් නිවනෙන් බැහැර අනිත් සියලු තැන්වල සිදු වෙන්නේ මොකද්ද? හේතුඵල ධම. හේතුවල ධමෙන් මිදිච්ච නිවන ඇරෙන්න වෙන තැනක් කොහෙවත් නැහැ. ඒතර මේ කය ඇතුලේ මේ ක්‍රියාවලියත් මොකද්ද මේ? හේතුඵල ධම. ඒක ක්‍රියාත්මක නොවන තැනක් නැහැ. ඒක අතීතයේත් එහෙමයි, වර්තමානයේත් එහෙමයි, අනාගතයේත් කිසි දවසක නැති වෙන්නේ නැති වෙනස් වෙන්නේ නැති ක්‍රියාවලියක් ඒක. කිසි දවසක වෙනස් වෙන්නේ නැහැ. හරිද? එතකොට ඒකෙදී අපි දැන් මොකද කරන්නේ? මේ කයේ ඉරියව් අනුව බලන්න. මොකද මේ ඉරියව්ව අනුව අපිට මගේ ආත්මයක් කියලා මේ වැරදි අදහස් සිතුවිලි ඇතිවීමේ ඉඩකඩ භාග්‍යතුන්ස් ඒකනේ මේ භාවනා ක්‍රමයට මේ විදර්ශනාවට අරගෙන තියෙන්නේ. මේ තුල පුද්ගලයෙක් සත්වයක් ඉන්නවා කියන ඉඩකඩ ඇතිවීමේ කියන්නේ පුද්ගලයෙක් සත්වයක් කියන අදහස නැත්නම් සිතුවිල්ල ඇති වෙන්නේ හොඳ පරිසරයක් සකස් කරනව නේද? මේ පුද්ගලයෙක් යනවා කියන අදහස. මේ ඉරියව්වේ වාඩි වෙලා ඉන්නවා, මේ පුද්ගලයෙක් යනවා, හිටගෙන ඉන්නවා, නිදා ගන්නවා කියන ඒ ඉරියව් නිසා
ඒ ක්‍රියාවලිය නිසා පුද්ගලයෙක් සත්වයක් ඉන්නවා කියන අදහස ඇතිවීම ට රුකුල් දෙනව නේද? ඒ ඉරියව් රුකුල් දෙනවා. නේද? ඒතකොට එහෙමනම් ඒ රුකුල් ඒ තැන්වලදීම තමයි මේක නසන්න ඕන. ඒ තැනදීම තමයි මේක වෙන තැනකදී නසලා වැඩක් තියනවද? නෑ. ඒක එහි සිතුවිල්ල ඇති වෙන තැනදීම තමයි මේක නසන්න ඕන. හරිනේ? නෑ වෙන තැනකදී නසලා වැඩක් නැහැනේ. නේද? ඒතර ඒ ඇති වෙන්නේ කොතනද? අන්න එතෙන්දීම මේක නසලා දාන්න ඕන. හරිනේ? ඒක නිසා තමයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ඉරියව් පැවැත්වීම තුල අපි ගැඹුරින් ඒ ක්‍රියාවලිය සත්‍ය වශයෙන් මේ ඒක තුල සිදුවන හේතුඵල ධම පියවරෙන් පියවර ගැඹුරට මෙනෙහි කළා සිහිය පවත්වලා ඒකේ වෙන සත්‍ය ක්‍රියාවලිය හරියට බලලා ඒ බලනකොට අන්න එතෙන්දි වැටහෙනවා අපි මේ මම කෙනෙක් නෑ මම කියලා නැත්නම් සත්වයේ පුද්ගලයෙක් නෑ කියලා සත්‍ය වශයෙන් සත්‍ය අවබෝධ වෙනවා. ඒකට තමයි ඒක තමයි විදර්ශනාව කියලා කිව්වේ. ඒක නිසා එහෙම පවත්වනකොට මොකද වෙන්නේ? කෙලෙස් ඇතිවීම වැළකෙනවා. ඒ කෙලෙස් ඇතිවීම වැළකෙනවා කියන්නේ එතන වැළකෙනවාම කියන්නේ එතන ප්‍රඥාව පහළ වෙනවා කියන එක. එතකොට පළවෙනි එකේදී අපි ප්‍රධාන ඉරියව් පිළිබඳව සිය පැවැත්තුවා. ඊළඟ දෙවෙනි කොටසේදී අපි කුඩා ඉරියව් ගැන සිය පැවැත්තුවා. තුන්වෙනි එකේදී අපි සිය පැවැත්තුවා මේක ගැඹුරුව මම තුල මා තුල මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියලා සිය පැවැත්තුවා. ඊට පස්සේ මේ බහිද්දාවා අනිත් අයගෙත් දැන් මගේ මේ ක්‍රියා සිත දැන් සත්‍ය වශයෙන් මේ ක්‍රියාව ඇවිදිනවා කියලා දැනෙන්නේ මට නේද? මම අනිත් අය ඇවිදින එක මට දැනෙනවද? නැහැ. අනිත් අය වාඩ්ලින් එක මට දැනෙනවද? නැහැ. මම වාඩ්ලින් එක මට දැනෙනවා. ඒක නිසා තමයි අර කිව්වේ ප්‍රත්‍යක්ෂ සහ අනුමාන ඥානය කියලා. දෙකක් කිව්වනේ අපි. ප්‍රත්‍යක්ෂ ඥානය සහ අනුමාන ඥානය. ඒතර මම ඇවිදිනකොට තමයි මට වැටහෙන්නේ. අන්න ඒක ප්‍රත්‍යක්ෂයි. එතකොට අර බහිද්දාවා කියන කෑල්ලේ මොකද කරේ? ඒක තමන් ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් තේරුම් අරගෙන මේ ක්‍රියාවලිය තුල තියෙන හේතුඵල ධම ඊට පස්සේ අනුමාන ඥාණයෙන් බහිද්දාවා කියන කොටසෙන් අනිත් අයගෙත් මේක වෙනවා කියලා අපි වටහා ගත්තා. ඊට පස්සේ යන්න දෙකම එකට තියලා අපි බැලුවා. දැන් දෙක වෙන වෙනම බලනකොට ටිකක් මේ වෙනස අඳුර ගන්න මේ ක්‍රියාවලිය අඳුර ගන්න අමාරුයිනේ. අපි දෙක එකට තියලා බැලුවා. අන්න අධ්‍යත්ත බහිද්දාවා. හරි නේද? ඊට පස්සේ මොකද ගන්නේ? දැන් තවත් යනවා ගැඹුරට අර හේතුඵල ධමෙ තවත් පීවරක් ඇතුළට යනවා. මොකද වෙන්නේ? සමුදය බලන සමුදයයි වයයි බලනවා. දැන් මේක කොහොමද ඇති වෙන්නේ? ඇති වෙන්නේ කියලා බලනවා. ඒක තමයි සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා. දැන් එතෙන්දි මේ වචන වලින් කිව්වේ සමුදය වය සමුදය ධම්මානුපස්සීවා කිව්වේ ඒ නම නෙවෙයි අර යෝගාවචරයට දෙන නමක්. දැන් යෝගාවචරයට අලුත් නමක් අපි දෙනවා. දැන් අර ඉස්සෙල්ලා වගේ නෙමෙයි. දැන් මොකද කරන්නේ මේ යෝගාවචරයා? දැන් බලන්නේ සමුදය බලන. මේකේ දැන් මේ යෝගාවචරය බලමින් ඉන්නේ මොකද්ද? ඇතිවීම පිළිබඳව. මේ ඉරියව් පැවැත්වීම ඇති වෙන්නේ කොහොමද කියලා බලනවා. ඒක නිසා අපි විශේෂ නමක් දුන්නේ යාට මොකද්ද? සමුදය ධම්මානුපස්සී. හරිද? එයාට අපි එහෙම නම් දෙනවනේ අපි ඔය ක්‍රිකට් ගහන අයටත් එක ඔය මාස්ටර් බ්ලාස්ටර් කියලා නමක් හැදුනා නේද? ඔව් එහෙම නම් දෙනවා අපි. හරි නේද ඒක? එහෙම දෙන්න පුළුවන්. එතකොට අර සමුදය ධම්මානුපස්සී කියන ඒ යෝගාවචරයට අපි සමුදය ධම්මානුපස්සී කිව්වා. ඇයි සමුදය ධම්මානුපස්සී කිව්වේ? දැන් ඒ වෙලාවේ දැන් සමුදය දිහා බලන්නේ දැන් ඒ යෝගාවචරයා ඒ වෙලාවේ දැන් මේ කොටස කරද්දි දැන් මොකද කරන්නේ යා? සමුදය දකින්නවා. සමුදය දකින්න නිසා අපි ආර නමක් කිව්වා සමුදය ධම්මානුපස්සී කියලා. සාකච්ඡා කරමින් හිටියේ දැන් සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී යයි කියනු ලැබේ. ඒතර වය ධම්මානුපස්සී එතකොට අපි මේ වචන දෙක අපි ඉගෙන ගත්තා. දැන් සමුදය ධම්මානුපස්සී කියලා කිව්වේ සමුදය දක්වමින් ඉන්න යෝගාවචරයාට කියන නම. වය ධම්මානුපස්සී කියලා කිව්වේ වය. මේ ඉරියව් පිළිබඳ ඉරියව් පැවැත්වීම පිළිබඳ මේ ක්‍රියාවලියේ වය.
පිළිබඳ දකිමින් ඉන්න යෝගාවචරයාට කියන නම. එය ඉපදිවීමේ හේතුවත්. ඒතර අපි ඉපදිවීමේ හේතු 4. එතකොට මෙන්න මේ ක්‍රියා මේ සමුදය කියලා කිව්වේ මේ ඉරියව් පැවැත්වීමේ ක්‍රියාවලියේ ඉපදීම. නැත්තම් පැවැත්වීමේ ඉපදීම කියලා කිව්වේ දැන් අපි දන්නෝනේ කය කියන්නේ රූප වලින් හැදිච්ච කයක් තියෙන්නේ. ඒතර රූප උපදවන ඒ රූප උපදවන හේතු 4ක් තියෙනවා. අපි දැන් කලින් ඔය අභිධර්ම මාර්ගය ග්‍රන්ථය සාකච්ඡා කරද්දී අපි ඉගෙන ගත්තා රූප උපදවන හේතු 4ක්. ඒක තමයි කර්ම, චිත්ත, ඍතු, ආහාර කියලා කාරණා 4ක් ඉගෙන ගත්තා. දැන් මෙතන තියෙන්නේ අවිද්‍යාව ඇතිවීම, තණ්හාව ඇතිවීම, කර්මය ඇතිවීම සහ අනුභව කරන ආහාරය ඇතිවීම කියන හේතු 4 තමයි මෙතෙන්දි පෙන්නලා තියෙන්නේ. දැන් මේ දෙකේ වෙනස මොකද්ද? ආහාර ඇතිවීම කියන එක එතනයි මෙතනයි හරි. ඊළඟට කර්මය කියන එකත් හරි. අලුතෙන් ඇවිල්ලා තියෙනවා අවිද්‍යාව සහ තණ්හාව මෙතෙන්දී. එතෙන්දී අපෙන් නැති වුණේ මොකද්ද? චිත්ත සහ ඍතු කියන එක නේද? චිත්ත සහ ඍතු. දැන් අපිට සමුදය වශයෙන් දැන් මෙතන සමුදය ධර්මතාව ගැන ගන්නකොට ඒ සමුදයට වය ගැන හිතලානේ සමුදය ගන්න වෙන්නේ. නේද? වය වෙන්න පුළුවන් මොකද්ද? ඒකත් එක්ක ගලපලා තමයි සමුදය මෙතෙන්දි ගන්න වෙන්නේ. හරිද? එතකොට එතෙන්දී දැන් සිත කියන එක වය සිත කියන එකට දැන් සිතක් ඉපදිලා පැවතිලා නැති වෙනවා තමයි. හැබැයි චිත්ත සංතානය ගත්තාම ඒ මොහොතට අපිට හිතලා වය කියන්නේ හිතලා නැති කරන හිතන්න පුළුවන්ද? නැති කරන්න පුළුවන්ද? චිත්තය කියන එක බෑ. ඍතුව පුළුවන්ද? ඍතුව කියලා කියන්නේ උෂ්ණ සීතල බවනේ. දැන් අපිට සීතලක් ඇතුණාම අපිට පුළුවන් ඒ සීතල නැති කරගන්න ඇඳුමක් ඇඳලා පුළුවන්. නමුත් මේ කියන්නේ සීතල කියන්නේ අපේ ස්වභාවයෙන් තියෙන සීතල උණුසුම පිළිබඳ මේ කියන්නේ ඍතුව කියලා කියන්නේ. ඒතර ඒකට අපිට නැති කරන්න පුළුවන්ද ඒක? එහෙම නැති කරන්න බෑ. එතකොට මේ ඒ කාරණා 4ත් හරි. කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන එක හරි. ඒක එතන වැරදුනාවත් මෙතන වැරදුනාවත් නෙමෙයි මෙතන කියන්නේ. මෙතන වයට අදාළව සමුදය 4 තමයි මේ අරන් තියෙන්නේ. ඒතර අපිට පුළුවන් ද අවිද්‍යාව නැති කරන්න? අවිද්‍යාව ඇතිවීමෙන් වෙනවා. අවිද්‍යාව නැති කරන්න පුළුවන්ද? පුළුවන්. කොහොමද? අවිද්‍යාව නැති කරන්න පුළුවන් එකක්ද? පුළුවන්. තණ්හාව නැති කරන්න පුළුවන් එකක්ද? පුළුවන්. අන්න ඒක නිසා තමයි ඒ දෙක ගත්තේ. ඊට පස්සේ කර්මයත් පුළුවන්. කර්මය ඒකනේ අපි මේ ඒකේ වෙනස්කම ඒක වෙනස් කිරීම සඳහා තමයි මේ ක්‍රියා කරන්නේ. කර්මය හසුරවන්න පුළුවන්. ඊට පස්සේ ආහාරය. හරිද? ඒව අපිට සමුදය වගේම වයේදී හසුරවන්න පුළුවන්. ඒක තමයි මෙතන මේ වෙනස තියෙන්නේ. අපිට තව ඉස්සරහට මේ ඉපදවීමේ හේතු 4 නම් අවිද්‍යාව ඇතිවීමේ, තණ්හාව ඇතිවීමේ, කර්මය ඇතිවීමේ, අනුභව කරන ආහාරය ඇතිවී යන මේ කරුණු 4ය. ඉපදීම යනු රූපය පිළිබඳ අලුත් රූප පහළ වීමයි කියන නිබ්බත්ති උත්පාද ලක්ෂණයමයි. ඒතර උත්පාද ලක්ෂණය තමයි මෙතන තියෙන්නේ මේ. ඒතර අපි තවදුරටත් මේක ගැඹුරුව අපි වටහා ගමු ඉස්සරහට යනකොට. ඒතර අවිද්‍යාව, තණ්හාව, කර්මය, අනුභව කරන ආහාර. ඔය තමයි සමුදය ධර්ම 4. නැතිවීමේ කරුණු 4 නම් අවිද්‍යාව නැතිවීම, තණ්හාව නැතිවීම, කර්මය නැතිවීම සහ අනුභව කරන ආහාරය නැතිවීම. හරිද? දැන් මෙතෙන්ට අර කාරණා දෙක නැතිවීම කියලා ගන්න බෑනේ. සිත නැතිවීම, ඍතුව නැතිවීම කියලා ගන්න පුළුවන්ද? බෑ. එහෙම ගන්න බෑ. හරිද? එහෙම ගන්න බෑ. දැන් අපි දන්නෝනේ දැන් අර සත්‍ය විදියට චතුරාර්ය සත්‍ය කියලා කිව්වේ චතුර ආර්ය සත්‍ය කියලා කිව්වේ ඒව කිසි දවසක ඒ 4ට වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්නේ නැති 4යි. හැබැයි අනිත් ඒවා සත්‍ය කියලා ඒ අවස්ථාවට සත්‍ය වෙන එක අනිත් අවස්ථාවේදී අසත්‍ය වෙන්න පුළුවන්. අසත්‍ය වෙන්න පුළුවන්. අනිත් කාරණා අපි මිට කලිනුත් මේක ගැන පහදගත්තා. එතකොට අර ආර්ය සත්‍ය කිව්වහම ඒක
වෙනස් වෙන්නෙම නැහැ. හැබැයි අනිත් ඒකෙන් කියන්නේ අනිත් සත්‍යයන් කියලා ඒ අවස්ථාවට සත්‍ය වුණා තවත් අවස්ථාවකදී ඒක අසත්‍ය වෙන්නත් පුළුවන්. ඒතර මේකෙදී අර සමුදය වය විදියට ගලපලා තමයි මේ හතර අරගෙන තියෙන්නේ මේ. හතර එතන හතරයි මෙතන හතර. ඇතිවීම සමුදය ධර්මතා හතර සහ වය ධර්මතා හතර විදියට අරගෙන තියෙන්නේ. අපිට තවදුරටත් මේක ඉස්සරහට යනකොට පැහැදිලි වෙයි. අපි දැනට මේ විදියට අපි තේරුම් ගන්නවා. වැය නැමිති වීම නම් හටගත් රූපයාගේ බිඳීමයයි කියන ලද විපරිණාම ලක්ෂණයමයි. දැන් වය කියලා කියන්නේ විපරිණාම ලක්ෂණය කියන එකත පැහැදිලි කරනවා. රූපයාගේ බිඳීම. එතකොට ඔක විපරිණාම ලක්ෂණය පිළිබඳ අපිට චතුරාර්ය සත්‍ය පාඩමේදී ගැඹුරුව අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. අපි දැනට ওই මට්ටමින් යනවා. ඉස්සරහට ගැඹුරුව යන්න උත්සාහ කරන්නේ නැහැ. ඊට පස්සේ මෙනෙහි කරන ආකාරය මෙසේය. ගමන් කිරීම ආදී වූ ඉරියව් ආකාරයෙන් නොකඩවා සලකා බලන්නා වූ යෝගී පුද්ගලයාට පච්චේ පරිග්‍රහ ඥානය උපදන අවස්ථාවේ පටන් අලුත් රූප ඉපදවීම පහළවීමයි කියන ලද නිබ්බත්ති ලක්ෂණය ප්‍රකට වේ. දැන් ඔන්න මෙහෙම කියනවා ගමන් කිරීම ආදී ඉරියව් ආකාරයෙන් නොකඩවා සලකා බලන්නා වූ යෝගියාට. ඔන්න ගමන් කිරීම පිළිබඳ ඉරියව් පිළිබඳ නොකඩවා සලකා බලන්නා වූ යෝගියාට මොකද වෙන්නේ? පච්චේ පරිග්‍රහ ඥානය උපදන අවස්ථාවේ පටන් අලුත් රූප ඉපදවීම පහළවීම කියන ලද නිබ්බත්ති ලක්ෂණ ප්‍රකට වේ. ඔන්න ඕක නැවත වතා නිබ්බත්ති ලක්ෂණය කියන්නේ අලුත් රූප ඉපදීම් පිළිබඳව වැටහීමක් වෙනවා. වැටහෙන්න පටන් ගන්නවා. එවිට රූපයාගේ ඉපදීම මෙනෙහි කළ හැකි වේ. එතකොට අපිට රූපයාගේ ඉපදීම පිළිබඳ අවබෝධ වෙනවා. ඉපදීම දත හැකි බැවින් අලුත් භවයක් පළමු කොට පහළවන අයුරුද වැටහි එන්නේ. ඔන්න අලුත් භවයක් ඇති වෙන එකත් ඔය අතරේ වැටහෙනවා. ඒක දිගින් දිගට මෙනෙහි කරනකොට අලුත් භවයක් ඇතිවීම පිළිබඳවත් වැටහෙනවා. එහෙයින් අලුතෙන් උපදනා රූප ආකාරයන් නුවණින් විමසා බලද්දී අතරතුර වරින් වර ඇති සැටි නොදැනීම හෝ වරදවා දැනීමයයි කියන ලද අවිද්‍යාව ඇතිවන බැවින් මේ රූපයේ උපදනේයයි රූපය අසුබ එකක් යයි වටහාගෙන එයට ආස්වාද කරන ආශාව තණ්හාව ඇති බැවින් මේ රූපයේ උපදනේයයිද විපාක දෙන කර්මය ඇති බැවින් මේ රූපය හටගන්නේයයිද කනබන ආහාරය ඇති බැවින් මේ රූපය උපදනේයයිද යනු කැමැති සිතක් ඇතිවන බැවින් මේ රූපය ඇතිවන්නේ යයිද උණු සිසිල් ස්වභාව ධාතුවක් යන බැවින් රූප උෂ්ණ ඇති බැවින් උෂ්ණ රූප හා සිසිල් රූප උපදිනේ යයිද අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර නැතිව යාමෙන් මේ රූප ධර්ම ඉපදිය නොහැකි යයිද රූප උපදනා හේතු ධර්ම හා රූප නිරුද්ධ වන නැතිවන හේතු ධර්මයන්ද පාරමී කුණ ඥානා රූපව ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් මෙනෙහි කර වටහාගත හැකිය. දැන් මේක ඇතුලේ අර චිත්ත මේ අර කිව්ව අපි කලින් සාකච්ඡා කර කර්ම චිත්ත ඍතු ආහාර කියන ටික කියවුණා. අපි ආයි මුලින්දල බලමු. එවිට රූපයාගේ ඉපදීම මෙනෙහි කළ හැකි වෙයි. ඉපදීම දත හැකි බැවින් අලුතෙන් භවයක් පළමු කොට පහළවන අයුරුද වැටහි එන්නේ. එහෙයින් අලුතෙන් උපදනා රූප ආකාරයෙන් නුවණින් විමසා බලද්දීම අතරතුර වරින් වර ඇති සැටි නොදැනීම හෝ වරදවා ගැනීම යයි කියන ලද අවිද්‍යාව ඇතිවන බැවින්. ඒ කියන්නේ දැන් මොකද වෙන්නේ? දැන් අලුතෙන් රූප ආකාරයන් නුවණින් විමසා බලද්දීම අතරතුර වරින් වර ඇති සැටි නොදැනීම. ඒක හරියට ඇති සැටි නොදැනීම නිසා ඇති සැටි නොදැනීම හෝ වරදවා දැනීම. ඒ සත්‍ය වශයෙන් තියෙන විදිය නොදැන ගැනීම හෝ ඒක වරදවා ගැනීම. වරදවා පටලවා ගැනීම යයි කියන එහෙම ඒකට මොකද්ද කියන්නේ? අවිද්‍යාව කියලා. අන්න ඒකට කියනවා අවිද්‍යාව කියලා. එක්ක වරදවා ගැනීම නැත්නම් නොදැනීම. එක්ක නොදැනීම නැත්නම් වරදවා ගැනීම. නොදැනීම වරදවා ගැනීම. ওই දෙකේදීම මොකද්ද වෙන්නේ? අවිද්‍යාව ඇතිවන සැටි ඇතිවන බැවින් ඒකෙදි වෙනවා අවිද්‍යාව ඇති වෙනවා. දෙක නොදැනීම හෝ වරදවා ගැනීම. මේ රූපය දැන් අපි මේ ඉගෙන ගන්නෙත් මොකද? නොදැනීම නිසා නේද මේ ඉගෙන ගන්න අපි. නොදැනීම නිසා දැනීම ඇති කර ගන්නවා. එතකොට නොදැනීම නැති වෙනවා. නැතිවීමෙන් මොකද වෙන්නේ? විද්‍යාව පහළ වෙනවා. අවිද්‍යාව නැති වෙනවා. නේද? ඒක තමයි වෙන්නේ.
බැවින් මේ රූපේ උපදිනේ යයිද අවිද්‍යාව ඇතිවන බැවින් මේ රූපේ උපදිනේ යයිද රූපය සුභ එකක් යයිද වටහාගෙන ඒතර අවිද්‍යාව නිසා අපි රූපය උපදිනවයි කියලා එහෙම උපදිනවයි කියලා හිතාගෙන ඒක නිසා අපි සුභ එකක් යයි කියලා වටහාගෙන ආස්වාද කරන ආශාව තණ්හාව ඇති වෙනවා. හරිද? මේ කියන්නේ මොකද්ද මේ? ඒතර අවිද්‍යාව ඇති වුණ බව කියුණා. ඒකෙන් සුභ එකක් කියලා ආශා කරලා ඉවර වෙලා මොකද උනේ? ආස්වාදය ඇති කරගෙන තණ්හාව ඇති වුණා. නේද? තණ්හාව ඇතිවීම හේතු වුණා රූපේ උපදින්නවන්න. බැවින් මේව රූපේ උපදිනේයයි ද විපාක දෙන කර්මය ඇති බැවින් මේක විපාක දෙන කර්මයක් ඇති බැවින් දෙන කර්මය ඇති බැවින් මේ රූපේ හටගන්නේ යයි කියලා යයිද කන බොන ආහාරය ඇති බැවින් මේ රූපේ උපදිනේ යයිද යනු කැමැති සිතක් ඇතිවන බැවින් මේ රූපේ යන කැමැති සිතක් ඇති වෙන බැවින් මේ රූපය ඇති වුණා. දැන් උතන කර්ම ආවා චිත්ත ආවා දෙකම ආව නේද? අපි කලින් අහුණ එකේ දෙකක් ආ. කර්ම චිත්ත බලමු ඍතුත් වෙනවද කියලා බැවින් මේ රූපේ ඇති වෙන්නේ යයිද උණු සිසිල් ස්වභාව අන්න ඍතුවත් ආවා. හරිනේ. ඔන්න එතකොට කලින් කියපු එකත් හරි. ඒක වැරදි නෑ. ඒක හරි. යයිද අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර නැතිව යාමෙන් මේ රූප ධර්ම ඉපදිය නොහැකි යයිද ඒක මොකද වෙන්නේ ඒව නැති වුණොත් මේක උපදින්නේ නැහැ කියලා අවබෝධ වෙනවා. යයිද රූපේ උපදනා හේතු ධර්ම රූපේ නිරුද්ධ වන හේතු ධර්මයන්ද පාරමී ඥානාරූපව ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් මෙනෙහි කර වටහාගත හැකිය. එතකොට දැන් මෙතන අර ටිකම තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඒ ටිකම තමයි මේ අර වය ධර්මයන් එක්ක වයට ගැලපෙන විදියට මෙතන ගලපලා තියෙනවා සමුදය ධර්ම ටික. හරිද? එහෙම ගලපලා තමයි මෙතන මේ අවිද්‍යා තණ්හා කර්ම ආහාර කියලා හතරකට අරගෙන තියෙන්නේ. මේක ඇතුලේ තියෙනවා අර ටික ඔක්කොම තියෙනවා මෙතන. හරිද? අර දැන් සමුදය පෙන්වන්න ඕන නිසා දැන් අපිට අර මේක දැන් අපි නිකන් අර මුලදිම හිතුව විදියට හිතුවොත් අපිට වයේදී මේක නැති වෙනවා කියලා මෙනෙහි කරගන්න බැරි වෙනවා. නේද? මෙනෙහි කරගන්න බැරි වෙනවා. ඒක නිසා තමයි මේ විදියට මේ හතර අරන් තියෙන්නේ. මෙතන අරන් තියෙන්නේ මොකද්ද? අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය, ආහාර. අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම, ආහාර විදියට තමයි හතට අරගෙන තියෙන්නේ. මෙනෙහි කර වටහාගත හැකිය. උපන් රූපය නිරුද්ධ වීමයයි කියන ලද විපරිණාම ලක්ෂණය වනායි සම්මර්ෂණ ඥානය. උපන් රූපය නිරුද්ධ වීමයයි කියන ලද විපරිණාම ලක්ෂණය. දැන් උපන් රූපය නිරුද්ධ වෙනවා. ඒක තමයි කියන්නේ විපරිණාම ලක්ෂණය කියලා. විපරිණාම ලක්ෂණය කියන්නේ ඇති වෙලා නැති වෙලා යනවා. ඇති වෙලා නැති වෙලා යනවා. ඒක තමයි රූපේ තියෙන විපරිණාම ලක්ෂණය. ඒතර ඒක සම්මර්ෂණය කිරීම සම්මර්ෂණ ඥානය උපදන ඒ පිළිබඳව සම්මර්ෂණ ඥානෙ උපදන අවස්ථාවේ පටන් යෝගී පුද්ගලයාට වැටහි එන්නේය. එතෙන් පටන් රූපයාගේ නැති වී යාම කැඩී බිඳී යාම මෙනෙහි කළ හැකි වෙයි. හරිද? විශේෂ වශයෙන් වනාහි රූපයාගේ ඇතිවීම හා නැතිවීම දක්නා උදේවය ඥානයේ මෝරන්ට පටන්ගත් තැන් පටන් විශේෂයෙන් පැහැදිලිව වැටහෙන්නේ. දැන් ඔන්න ඔහොම බලාගෙන යනකොට මොකද්ද මතුවෙන්නේ? ඥානය උදේවය ඥානය. උදේවය ඥානය උදේවය ඥානක උදේ කියලා කිව්වේ මොකද්ද? උත්පාදේ ඉපදීම. වය කිව්වේ නැතිවීම. ඒතර මේක දිගින් දිගට බලාගෙන යනකොට මොකද වෙන්නේ? උදේවය ඥානය පහළ වෙනවා. උදේවය. දැන් මේක ඒක බලන ඥාණයට තමයි ඒක ඒ විදිහට බලන ඥාණයට තමයි සම්මර්ෂණ ඥානය කියලා කිව්වේ. ඒක බලනකොට උදේවය ඥානය පහළ වෙනවා. ඇත්තට මේක අපි මේක බිය නිකන් හරි අద్භූත එකක්ද මේක? නෑ අద్භූත එකක් නෙවෙයි. දැන් අපි දෙයක් ගැඹුරින් බලනකොට ඒකේ දැනුම වැඩි වෙනව නේද? අපි දැන් පළවෙනි සැරේ මේ පොත කියවුවාමට වඩා දෙවෙනි සැරේ ඥානය වැඩි වෙනවා. අවබෝධය වැඩි වෙනවා. තුන්වෙනි සැරේ තවත් වැඩි වෙනවා. හතරවෙනි සැරේ තවත් වැඩි වෙනවා. අර සියුම් කාරණා වැටහෙන්න ගන්න ওই පාර. නේද?
ඔව් ඒක තමයි ඒ ඔව් ඊළඟ පියවරනේ ඊට පස්සේ ඊළඟ පියවරේ උදය වය ඥානය ඇති වෙලා ඊට පස්සේ තමයි වය ඥානය. වය විතර භංග ඥානය භංගානුපස්සනාව නේ භංගානුපස්සනාව. අපි ඉස්සෙල්ලා අර විදර්ශනා ඥාන වල කතා කරානේ. ඒක අපි වෙනමත් ඉස්සරහට කතා කරමු. ඒක පහළ වෙනවා. එතකොට මේක පියවරින් පියවර ගැඹුරට යන්නේ. දැන් අපිට අර ආදීනවය මෙනෙහි කරගන්නේ මේ හදන්නේ. ආදීනවය ආවොත් තමයි මේකෙන් මිදෙන්න පුළුවන්. දැන් ඒක ඒ පියවර ඒ මාර්ගයේ යන්නේ මේ අපි. එතකොට දැන් මේ දැන් ගොඩක් වෙලාවට අපිට හිතෙනවා මේක අර අපි මේ ගොඩක් වෙලාවට අපි හිතන් ඉන්නේ මේක ඉබේ පහළ වෙන නිකන් මේ නිකන් අద్భుත එකක් පහළ වෙනවා එකක්ද එහෙමද ඒකද මේ වෙන්නේ නෑ මේව දැන් අපි මේ නාම රූප ගැන අපි ඉගෙන ගත්තනේ අපි කලුත් මේක පැහැදිලි කරා මේවා භාගතුන් වහන්සේ සත්‍ය වශයෙන් දැකපු ප්‍රත්‍යක්ෂ කොට අඳුරාගෙන අපිට කියනවා දේශනා කරනවා. එතකොට මේ දේශනා කරපු එක උන්වහන්සේ දැකපු එක දහම හරහා අපි දකිනවා. උන්වහන්සේ සත්‍ය වශයෙන් දැකපු එක අපි දහම හරහා දකිනවා. ඒ දැකලා සත්‍ය වශයෙන් මේ ශරීරයේ ඒකම තියෙන්නේ කියලා නැවත සිහිය පිහිටවන එක කරන්නේ මේ. ඒ සිහිය පිහිටවීමත් එක්ක අපිට අවබෝධය ලැබෙනවා. ඒ කියන්නේ අර හිතමු මේ පොත කියවනවා කියලා දැන් පොත නැවත අපි කියවනවා. අර 10 12 වාරයක් කියව නැත්නම් 100,000 වාරයක් කියවනවා. කියවන තව අවබෝධය ලැබෙනව නේද? අන්න ඒ වගේ මේ කය දිහා බලාගෙන යනකොට 100 පීඨවනකොට ඒකේ සත්‍ය පහළ වෙනවා. අන්නේ පහළ වීම මේ කියන්නේ මේක මේ අద్భుතව දැනෙනවා. සත්‍යච්ඡ වශයෙන් මේක දැනෙනවා. මේක මේ ඉබේ පහළ වෙන අద్భుත එකක් එහෙම එකක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි. අර පොතක් කියවනකොට එන්න සියුම් කරුණු තවදුරටත් වැටහිගෙන යනකොට යන්න වගේ තමයි මේක වෙන්නේ. එහෙම එකක් වෙන්නේ. මේක මහා හිතා ගන්න බැරි අద్భుත නිකන් එහෙම එකක් නෙවෙයි මේ. හරි. එතකොට පැහැදිලිව වැටෙන්නේ. එයිනුත් රූපය නිරුද්ධ වනු දැකීම. එතකොට ඒකිනුත් අපි විශේෂයෙන් නිරුද්ධ වීම තවත් විශේෂ කොට දකිනවා. දැන් ඉස්සෙල්ලා උදය වය දෙකම බැලුවා. නැත්තම් සමුදය වය දෙකම බැලුවා. ඉස්සෙල්ලා සමුදය විතරයි බැලුවේ. ඊට පස්සේ වය බැලුවා. ඊට පස්සේ සමුදය වය බැලුවා. දැන් ඊට පස්සේ මොකද බලනවා? වය විශේෂ කොට බලනවා. එයිනුත් රූපේ නිරුද්ධ වනු දැකීම භංග ඥානෙහි පටන් විශේෂයෙන් වැඩියෙන් ප්‍රකට වේ. ඊට පස්සේ භංග ඥානයේදී වෙන්නේ භංගානුපස්සනාවේදී වෙන්නේ භංග ඥානෙදී අපි විශේෂයෙන් දකිනවා භංගය. නැත්නම් වැය. ඒතර උදය වය ඥානයෙන් පස්සේ තමයි භංගානුපස්සනාව වෙන්නේ. මොකද භංගය දකින්න ඕනේ. ඇයි ඊළඟට එන්න ආදීනවය දකින්න ඕනේ මේකේ. ඒක නිසා මේකේ නිස්සාර බව දකින්න යන්නේ මේ දැන් නේද? නිස්සාර බව දකින්න යන්නේ. එතකොට අපි වය දකින්න. වය දකින්නකොට තමයි බය ඇති වෙන්නේ. නේද? බයතුපට්ඨානෙ. තව ඉදිරියට අපි ඥාන ටික ඉස්සරහට කතා කරනවා. එහෙම කළා ජීවිතේ වය මේ භංග ඥානෙහි පටන් විශේෂයෙන් ප්‍රකට වේ. තව පොඩ්ඩක් තියෙනවා. අපි ඊළඟට යමුනේ. ඊළඟට එනවා ඊළඟ පාළිය අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පටිස්සති මත්තාය අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති ඒවම්පිකෝ භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. ඊළඟ පාළි කොටස ස්මෘතිය වැටහෙන ආකාරයේ වනාහි යෑ මීම් ආදී රූපකය පමණක් ඇතැයි ඒ යෝගී පුද්ගලයා හට සිහිය වැටහීම් වශයෙන් එළඹ සිටියා වෙයි. ඒ එළඹ සිටි සිහිය පිළිවෙලින් ඥානය දියුණු වීම පිණිසම වෙයි. පිළිවෙලින් නැවත සිහිය වැඩි දියුණු වීම පිණිසම වෙයි. සිහිය ඇතිව නුවණින් දැනගන්නා වූ ඒ යෝගී තෙමේ තණ්හා දිට්ඨි දෙක ඇසුරු නොකොට වාසය කරයි. උපාදානස්කන්ධ පසයයි කියන ලද ලෝකයෙහි රූප වේදනා සංඥා සංකාර විඥාන යන මේ
කිසිවක් මාගේ යයි කියා හෝ මම යයි කියා හෝ තණ්හා දිට්ඨි දෙකින් තදින් අල්වා නොගනී. මහණෙනි යෝගී තෙමේ මේ කියන ලද ණය ක්‍රමයෙන්ද රූපකයේ රූප සමූහයේ අනුව බලමින් වාසය කරයි. දැන් උන තවත් පියවරක් තවත් ගැඹුරට යනවා. තවත් ගැඹුරට යනවා. අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පටිස්සතිමත්තාය අනිසිචෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම්පිකෝ භික්කවේ භික්ඛු කායේ කායानुපස්සී විහෙරති. එතකොට ස්මුතිය වැටහෙන ආකාරය වනාහි. ස්මුතිය කියලා මොකද? සතිය කියන එක. මේ ස්මුතිය කිව්වේ සතිය, සිහිය. ඔය සතිය කිව්වේ සිහියනේ. සිහිය. වැටහෙන ආකාරය වනාහි යෑම් ඊම් ආදී රූපකය පමණක් ඇතැයි ඒ යෝගී පුද්ගලයා හට සිහිය වැටහීම් වශයෙන් එළඹ සිටියා වෙයි. එතකොට යෑම් ඊම් ඉතලා අර ඕදාරික දේවල් යන එක එන එක ගැනනේ අපි මෙනෙහි කරේ. ඒ එළඹ සිටි සිහිය පිළිවෙලින් දැන් ඒකේ සිහිය පිහිටවනෝ ඉස්සෙල්ලා. ඒ පිහිටවල ඉවර වෙලා ඒ එළඹ සිටි සිහිය පිළිවෙලින් ඥානය දියුණු වීම පිණිසම වෙයි. ඒක තවදුරටත් ඥානය දියුණු වීම ඒක නිසා ඥානය දියුණු වෙනවා. පිළිවෙලින් නැවත සිහිය වැඩි දියුණු වීම පිණිසම වෙයි. සිහිය ඇති. එතකොට ඒකෙන් වෙනවා ඥානය දියුණු වුණා. නැවත නැවත ඒක තව තවත් දියුණු වීමට හේතු වෙනවා. සිහිය ඇතිව නුවණින් දැනගන්නා වූ ඒ යෝගී තෙමේ තණ්හා දිට්ඨි දෙක ඇසුරු නොකොට අන්න ඒකෙන් මොකද වෙන්නේ? මේ සත්‍ය මෙහෙම දකින්නකොට මොකද වෙන්නේ? තණ්හා දිට්ඨි දෙක ඇසුරු නොකොට වාසය කරනවා. ඒක නිසා තණ්හා තෘෂ්ණාවයි දෘෂ්ටියයි දෙක ඇසුරු නොකොට වාසය කරනවා. උපාදානස්කන්ධ පසයයි කියන ලද ලෝකේයි රූප වේදනා සංඥා සංකාර විඥාන යන මේ කිසිවක් මාගේයයි කියා හෝ මමයයි කියා හෝ තණ්හා දිට්ඨි දෙකින් තදින් අල්ලා නොගනි. අන්න ඒක නිසා මොකද වෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදානස්කන්ධ ටික මමය මගේ කියලා අල්ලා ගනින් නැතුව අල්ලා නොගැනීම අල්ලා ගන්නේ නැහැ. මහණෙනි යෝගී තෙමේ මේ කියන ලද ණය ක්‍රමයෙන් රූපකයි රූප සමූහයට අනුව බලමින් වාසය කරන. අන්න එහෙම බලමින් ඊට පස්සේ වාසය කරනවා. ඒක තමයි මේ අත්තිකායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පටිස්සතිමත්තාය අනිසිචෝත විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති එවං කිප්පිකෝ භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මෙන්න මේ විදියට මේ තණ්හා දිට්ඨි දෙකෙන් තොරව මේ ලෝකයේ පැවැත්ම අනුව බලමින් වාසය කිරීම තමයි ඒ වාසය කිරීම තමයි මේ ඊළඟ පියවර. එතකොට අන්තිමට කොතෙන්ද දාවේ? මේ තෘෂ්ණාවයි දෘෂ්ටියයි නැති මට්ටමට දැන් පියවරෙන් පියවර ගෙනාව භාවනාව. හරිද? ඒකට මේ මට්ටමට ආවා. මේ විස්තරයත් බලමු. මේ කොටසෙහි විස්තරය මෙහි කොටසේ සමාධිය හා ඥානය විශේෂයෙන් මුහු කරා ගිය කල්ලි සිහිය ඇතිවන ආකාරය දක්වන ලදී. මේ ක්‍රමක්‍රමයෙන් සිහිය දියුණු වෙන ආකාරය දක්වන ලදී. සමාධිය හා ඥානය නොමේරූ යෝගී පුද්ගලයා කෙරෙහි යෑමීම් ආදිය නොකඩවා මෙනෙහි කළ නමුත් මෙනෙහි නොකළ කාලයේහි තමා තුළ පැවති වැරදි හැඟීම් ඇතිවිය හැකිය. එතකොට දැන් මෙනෙහි කරන කාලේ වැටහෙන්න පුළුවන්. එතකොට මේ කියන සමාධිය හා ඥානය නොමේරූ යෝගී පුද්ගලයා. එතකොට යෝගී පුද්ගලයා, ඒ කියන්නේ මෙයා භාවනා කරන පුද්ගලයෙක්. හැබැයි සමාධියයි ඥානයයි මුවරලා නැහැ. යෝගී පුද්ගලයෙක්, භාවනා කරන පුද්ගලයෙක්. හැබැයි සමාධියයි ඥානයයි නොමේරූ පුද්ගලයාගේ මොකද වෙන්නේ? පුද්ගලයා කෙරෙහි යෑමී මාදිය නොකඩවා මෙනෙහි කළ නමුත් එයා නොකඩවා මෙනෙහි කළා. හැබැයි මොකද උනේ? මෙනෙහි නොකළ කාලේ එයා භාවනාවේ නොයේදී ඉන්න කාලේ මොකද වෙන්නේ? ආයෙත් අර තිබුණු තැනට යනවා. හරියට අපිට වගේ නේ. අපිට වගේ. මෙනෙහි කරන වෙලාවට ඒක මෙනෙහි කරනවා, නැති වෙලාවට අපි එකෙන් මිදෙනවා. හරිද? හරි නේද? කාලේහි තමා තුල පැවති වැරදි හැඟීම් ඇති විය හැකියි. ආයෙත් අර වැරදි හැඟීම් ඇති වෙනවා. ඒතර මොකද කරන්න ඕන? තව දුරටත් භාවනා කරලා මොකද කරන්න ඕන? තව දුරටත් අර සමාධියයි ඥානයයි දියුණු වෙලා අර මෙනෙහි භාවනා කරන මෙනෙහි නොකරන වෙලාවෙත්
අර තණ්හා දෘෂ්ටි මතු නොවන මට්ටමට දියුණු වෙන්න ඕන. අන්න ඒක තමයි ඉලක්කය. නේද? එතකොට ඒක කරලා දැන් අපි දන්නෝනේ සමහර ඔය සමහර ඒ කරන සමහර දේවල් ඔය තේ හදන අය වෙන්න පුළුවන්. එක එක ඔය ටීවී එකෙත් අපි දැකලා තියෙනවා. ඒක කරලා වෘද්ධි අහක බලාගෙන කරනෝනේ මේ වැඩේ. ඒක කරලා අපි සමහර වාදක භාණ්ඩ ඔය මේ සංගීත භාණ්ඩේම ගහන අය දඟල අර කිසිම මේකක් නැතුව ඒ මොකද කරන්නේ? කරලා පුරුදු වෙලා. ඒක පුරුද්දෙක්. මේකත් ඒකම තමයි. කරලා මෙනෙහි නොකරන තැනදී අර තණ්හා දෘෂ්ටි මතු නොවෙන්න මට්ටමට මේ භාවනා කරලා ඥානයයි සමාධියයි දියුණු කරන්න ඕන. ඉතින් ඒක තමයි අර කෙලෙස් වෙන්නේ නැහැ කියන්නේ මොකද්ද? මාර්ගඵල. ඉතින් තමයි පියවරෙන් පියවර මාර්ගඵල යන්නේ. හරි නේද? දැන් මේක මහා අద్భుත දෙයක්ද? අద్భుත දෙයක් නෙවෙයි. අద్భుත දෙයක් නේ කරලා අර සාමාන්‍ය අර සංගීත භාණ්ඩයක් වගේ එකක් පුහුණු වෙලා ඒ කරන වගේම තමයි මේකත් භාවනාව පුහුණු වෙලා කරලා අර තණ්හා දෘෂ්ටි මතුන වෙන්න මේ මට්ටමට ගේන සමාධියයි ඥානයයි. හරිද? හරි නේද? දැන් අපි මෙච්චර දවස් හිතන් මේක මහා අద్భుත මේ හිටපු ගමන් පහළ වෙන අපි දන්නේ නැතුව පහළ වෙන එකක් කියලා නේද හිතන් හිටියේ. එහෙම තමයි අපි හිතන් හිටියේ. එහෙම එකක් නෙවෙයි මේක. කාලෙහි තමා තුළ වැරදි හැඟීම් ඇතිවිය හැකිය. එතකොට මෙනෙහි කළ නමුත් මෙනෙහි නොකළ කාලෙහි තමා තුළ පැවති වැරදි හැඟීම් ඇතිවිය හැකිය. යෑමීම් ආදිය සිදු කරන සත්වයක් හෝ ආත්මයක් ඇතිවාක් මෙන් වැටිය හැකිය. අතපය ආදී කාය අංගයන් පිළිබඳ නිමිති සතහන්ද වැටහෙමින් පැවතිය හැකිය. එතකොට යෑමීම් ආදිය සිදු කරන සත්වයක් හෝ ආත්මයක් ඇතිවාක් මෙන් වැටිය හැකිය. අතපය ආදී කාය අංගයන් පිළිබඳ නිමිති සතහන්ද වැටහෙමින් පැවතිය හැකිය. ඒ කාය අංගයන් තමාගේ අවයව කොටස් වශයෙන්ද තමාට සැප උපදවා දෙන කොටස් වශයෙන්ද වැටහෙන්නේ. එතකොට එහෙම වෙන්නේ අර මෙනේ නොකල වෙලාවේදී මොකද ඒවා හිතනවා මේක සැප ගෙනත් දෙන මේ ඉරියව් සැප ගෙනත් දෙන ඒවා කියලා අර ඒ සිතුවිලි මතු වෙනවා. මෙසේ වැටහෙන කල්ලිම සියල්ල බංග ඥානය තියුණු කාලේ පටන් දුරු වී යන්නේය. අන්න ඒක තමයි බංග ඥානයේදී වෙන්නේ. එකල්හි යෑමීම් ආදී සලකා බලන යෝගී පුද්ගලයාට මෙනෙහි කිරීමේදී අවබෝධ වූ ඒ රූප ක්‍රියා සමූහය වහවහ කැඩී බිඳී යන බව අතුරුදහන් වී යන බව ප්‍රකට වන්නේ. අන්න බංග ඥානය මතුවනාම ඒක බංග ඥානය පැහැදිලිව පිහිටුවාම මේකේ බංග ස්වභාවය පැහැදිලිව වැටහෙනවා. ප්‍රකට අතුරුදහන් වී යන බව ප්‍රකට වන්නේ. අතපය ආදී නිමිති සතහන්ට අතුරුදන් වෙති. එහෙත් ඒ යෝගී පුද්ගලතමේ මෙනෙහි කිරීමක් පාසා සලකා බැලීමක් පාසා කැඩී බිඳී යන්නා වූ අතුරුදහන් වන්නා වූ ආකාර මාත්‍රයක්ම නුවණින් දැනගන්නේය. යෑමීම් ආදිය සිදු කරන්නා වූ සත්වේකු වශයෙන් හෝ පුද්ගලයෙකු වශයෙන් හෝ ගත යුතු දෙයක් නොමැතිව තමා පිළිබඳ අතපය ආදීන්ගේ වශයෙන් ගත යුතු දෙයක්ද නොලැබිය හැකිය. මෙසේ සතිය දියුණු වී එන ආකාරයම නිසා අටුවාවෙහි මෙසේ කියන ලදී කියලා අටුවා විස්තරයක් තියෙනවා, පාලියක් තියෙනවා. අපි ඒකත් බලමු. පොඩි පාලි කොටසක් තියෙනවා. අපි ඒකේ විස්තරෙත් එහි තේරුම කායෝතිවා 50 යන තන්හි යෑම් ආදී වශයෙන් පැවති රූපකය පමණක් ඇත්තේය. යෑම් ඊම් ආදිය සිදු කරන්නා වූ සත්වයක් නැත, පුද්ගලයෙක් නැත, ස්ත්‍රියක් නැත, පුරුෂයෙක් නැත, ආත්මයක් නැත, ආත්මයට අයිති සැප ආස්වාද ස්වල්පයකුත් නැත. ගමන් ආදිය සිදු කරන මමයයි කිය යුත්තේක්ද නැත. මට අයිති ආස්වාද ස්වල්පයකුත් නැත. ගමන් ආදිය සිදු කරන කිසිවෙකුත් නැත. කිසිවෙකුට අයිති සැප ආස්වාද ස්වල්පයකුත් නැතයි. මෙසේ ඒ යෝගී පුද්ගලයාට සිහිය එළඹ සිටියා වෙයි. ඒ බංග ඥානය මතුනාම ඒකට උදේවය ඥානයෙන් පස්සේ අපි බංග ඥානය මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට අර මේකේ නැතිවීම පිළිබඳව ගැඹුරුව ඒ යෝගාවචරයට අවබෝධ වෙනවා. ඊට පස්සේ තමයි
මේ අර සත්වයක් පුද්ගලයෙක් නැත ස්ත්‍රියෙක් පුරුෂයෙක් නැත ආත්මයක් නැත ආත්මයට අයිති සැප ආස්වාද ස්වල්පයක්වත් නැහැ කියලා වැටහෙන්නේ. මේ අටුවා වාක්‍යයි න අත්තනියං න මම න කස්සචි යන මේ තුන් පදයන් ආත්මය හා සම්බන්ධ වූ කිසිවක් නැතයි දැක්වුව. එතකොට මේ න අත්තනියං න මම න කස්සචි කියන වචන තුනෙන් කියන්නේ ආත්මයක් හා සම්බන්ධ වූ කිසිවක් නැහැ කියන එක තමයි ඒකෙන් පැහැදිලි කරන්නේ. න සන්තෝ යන ආදී සත්පදයෙන් ආත්මයක් නැති බව දැක්වුව. මෙකී පද 16න්ම ආත්ම ශුන්‍යභාවයම දැක්වුව. ඒකෙන් පැහැදිලි කරන්නේ ආත්ම නැති බව. ශුන්‍යභාව කියන්නේ ආත්මයක් නැති බව. මෙසේ වැටහෙන ආකාරයේ විසුද්ධි මාර්ගයේ සංකාරුපෙක්ඛා ඥානය දක්වන තන්නි දසාකාර වූ ශුන්‍යතානුපස්සන අවසරයෙහි දක්වන ලදී. එහෙයින් මෙසේ සිහියට වැටහෙන ආකාරය සංකාරුපෙක්ඛා ඥානයේදී සම්පූර්ණ වන බව සැලකිය යුතුය. එතකොට දැන් මෙතෙන්දී දැන් අපිට අර දැන් ඔන්න මේ අඩුවක් අපිට පේනවා. දැන් අපේ අර විදර්ශනා ඥාන ටික දැන් මෙතෙන්දී හොඳට ගැඹුරු අදහස් ගැඹුරු අවබෝධයක් තියෙන්න ඕන බව අපිට පේනෝනේ. එතන අපේ අඩුවක් පේන බව දැන් තේරෙනවා. දැන් ඒකේ ටක් ටක් ගාලා අපිට වැටහෙන්නේ නැහැ. දැන් මේ ඥාන ටික අපිට දැන් ඔන්න මෙතෙන්ට ඕන බව පේනවා දැන්. දැන් අපිට මේක නවත්තලා එතෙන්ට යන්න බෑ. අපි මේක ඉවර කරලා කෙටියෙන් තියෙන කෙටියෙන් මදි. අපිට විදර්ශනා භාවනා ක්‍රමයට යන්න වෙනවා. ඒ පොතට යන්න වෙනවා. ඒ පොතේ කියලා ගැඹුරුව ඒක සාකච්ඡා කරන්න ඕන. ඒකත් දැන් අපේ මේ අවස්ථාවේ දැන් අඩුවක් බව පේනවා දැන්. අපි ඒක ටිකක් සාකච්ඡා කරානේ අර අභිධර්ම මාර්ගයෙන්ුත් අපි ඔය ඥාන ටික ගැන මේ විදර්ශනා ඥාන ටික ගැන යම් මට්ටමකට සාකච්ඡා කරා. නමුත් ඒකේ දැනුවත් මදි බව දැන් පේනවා. දැන් අපිට ඒකට තා ඉක්මනින් ඒ ගැන අවබෝධය ලබා ගන්න අවශ්‍ය වෙනවා. නමුත් දැන් අපිට මෙතෙන්දි බෑ මේ පොත අවසන් කරලා අපි ඊතා ඉක්මනින් ඒකටත් යන්න වෙනවා. ඈ? ඒකෙත් තියෙනවා. ඒක නේ උනාට මම හිතන්නේ අපිට පහසුයි අභිධර්ම මේ විදර්ශනා භාවනා ක්‍රමය කියන ග්‍රන්ථය මම හිතන්නේ පහසුයි අපිට ඒක මේ අවශ්‍යතාවය අනුව අනික් ග්‍රන්ථත් භාවිතා කරමු. දර්ශනා භාවනා ක්‍රමයේදී අපිට හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් ඒකේ. එතකොට අපි එතනින් ප්‍රශ්න තව ඉතුරු කොටස තියෙන තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් වෙන්වන ආකාරය පිළිබඳ කොටස තියෙනවා. අපි දැන් කාලය මදි. අපි ඊළඟ දවසේ ඒ ටික සාකච්ඡා කරමු. දැන් මේ දක්වා මේක පැහැදිලි නේද? එතකොට අපි පොඩක් මුලින් ඉඳලා ආයෙත් මතක් කරගත්තොත් පාලියෙන් පොඩක් බලමු. පාලිය මතක් මේක පාඩම් කරගන්නත් ඕනනේ. 50 පිටුව පුනච පරම් භික්කවේ භික්ඛු ගච්ඡන්තෝවා ගච්ඡා මීති පජානාති තිතෝ මීති පජානාති නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති සයානෝවා සයානෝම් හීති පජානාති. හරි පාලි. ඒ කොටස අපිට ඒ ඉරියව් හතර පිළිබඳව අපි එතන පැහැදිලි කරගත්තා. ඊට පස්සේ කුඩා ඉරියව් පිළිබඳ යතා යතාවා 50 කියන්නේ 61 වෙනි පිටුවේ යතා යතාවා 50 කායෝ පනිහිතෝ හෝති තතා තතානම් පජානාති. යතා යතාවා 50 කායෝ පනිහිතෝ හෝති තතා තතානම් පජානාති. ඒ කියන්නේ කුඩා ඉරියව් ගැන එතන කිව්වේ. ඊට පස්සේ ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. ඒ කිව්වේ තමාගේ ඉරියව් අනුව බලමින් වාසය කරා අනුන්ගේ ඉරියව් අනුව බලමින් වාසය කරා තමන්ගේ සහ අනුන්ගේ ඉරියව් අනුව බලමින් වාසය කරා. ඊළඟට සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒ කියන්නේ සමුදය දකමින් කයේ සමුදය දකමින් වාසය කරනවා කයේ වයමින් වාසය කරනවා සමුදය වය කයේ සමුදය සහ වය දකිමින් වාසය කරනවා. ඒක තමයි ඊළඟ එක. ඊළඟ එක මොකද්ද?
අත්තිකායෝතිවා පනස්සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිසිචෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති එවං පිකෝ භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. ඒ කියන්නේ මේ තෘෂ්ණා දෘෂ්ටි දෙක ඇසුරු නොකොට රූප වේදනා සංඥා සංකාර විඥාන මේ කිසිවගේ මගේයයි කියා මම හෝ කියා හිතන්නේ නැතුව කය අනුව බලමින් වාසය කිරීම තමයි මේ කොටසදී වෙන්නේ. මේ කොටසදී කියන්නේ. ඊට පස්සේ ඒ දක්වා තමයි අපි දැන් සාකච්ඡා කරේ. ඊට පස්සේ ඊතුරු කොටස අපි 68 වෙනි පිටුව තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් වෙන්වන ආකාරය ඊළඟ වැඩසටහනේදී අපි සාකච්ඡා කරමු.